මේ අවස්ථාවට සහභාගී වී සිටින ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසාමිල් මැතිතුමනි, ඒ වගේම අපේ සියලුම සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, පක්ෂේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පක්ෂයේ සහෝදර සහෝදරියනි, ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින යුතුයකම සංවාදකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගේවින්ද කුමාරතුංග මැතිතුමනි, අපි ගොඩක් ගරු කරන ආදරය කරන අපේ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන පුරෝගාමී ප්‍රඥා වෙච්ච ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමනි, ඒ වගේම නීතිඥ කල්‍යාණන්ද තිරානගම් මැතිතුමන් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම සහෝදර සහෝදරියනි, දූ දරුවනි, දෙමාපියනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. තමුන්වහන්සේලා අපි කවුරුත් රටේ සෑම සමාජ ස්තරයකම සෑම සමාජ තරාතිරමකම සියලු දෙනාගේ මුවෙහි අද පවතින ප්‍රධාන වචනය තමයි අර්බුදය කියන එක. අර්බුදය කියන වචනයට සංවේදී නොවිච්ච අය, අර්බුදය කියන වචනයට තරම් සැලකිල්ලක් නොදක්වපු අය පවා අද මුමුණන්නේ, අද කතා කරන්නේ කිසියම් අර්බුදයක් ගැන. සමහරු කියනවා මේ අර්බුදය විදේශ විනිමය හිඟකම විසින් ඇතිවුණු අර්බුදයක් කියලා. තව සමහරු කියනවා මේක ඊට වඩා පළල් ආර්ථික අර්බුදයක් කියලා. තවත් අය කියනවා මේක ඊටත් වඩා පළල් සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් කියලා. තව අය ඔකත් ටිකක් දිග්ගස්සලා කියනවා සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අර්බුදයක් දක්වා මේක දැන් උඩු දුවලයි කියලා. අපි කාටත් එක දෙයක් පැහැදිලි, රටේ ආර්ථිකය පනා දින බව අපිට දැනෙනවා. ඉන්ධන මිල දී ගන්න ගියාම ඉන්ධන නැති වෙනකොට, පොලිමේ ඉන්න වෙනකොට, ආනයනික ඇතැම් භාණ්ඩ හිඟ වෙනකොට, ගෑස් මිල දී ගන්න ගියාම ගෑස් නැති වෙනකොට, විදුලිය කැපෙනකොට, මේ ආදී වශයෙන් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ අපට ඇඟට පතට දැනෙනවා ආර්ථිකය දැඩි සත්කාරයකකට ඇතුළු කරමින් තිබෙනවායි කියලා. තාම මේ දැනෙන්න පටන් ගත්තා විතරයි. තව දැනටත් කියනවා කඩදාසි නැහැ කියලා. ඉදිරියේදී සමහර විට කියයි ඔය ෆුඩ් සිටි වල ගොඩාක් බඩු හිඟයි කියලා. ඉදිරියේදී තමයි තවත් මේකේ මේ බලපෑමේ ඉතා තීව්‍ර වෙලා දැනෙන්න නියමිතව තියෙන්නේ. දැන් අපි ඉන්ධන නැවක් එනකොට ඒක විශාල ප්‍රවෘත්තියක් බවට පත් කරගත්තු රටක්. සාමාන්‍ය මහමුදේ තියෙනවා ගෑස් නැව් දෙක තුනක්, ඉන්ධන නැව් දෙක තුනක්, ගොඩ බාන්න විදියක් නැතුව, ණයවර ලිපි නිකුත් කරන්න බැරුව, ඒ මුදල් ගෙවන්න විදියක් නැතුව. අද අලුත් බල ශක්තිය, විදුලි බල හා බල ශක්තිය අමාත්‍යතුමා ඊටාම ආඩම්බරෙන් කිව්වා අපි එක නැවක් අද ගත්තා, තව නැවක් හෙට එනවා. ඒ වගේම ගෑස් නැව් දෙකකුත් අපි මේ මුදල් ගෙවලා ලබා ගත්තා කියලා. එක කාලෙක ඌව ගන්නවද නැද්ද කියලා අපි කවුරුත් දන්නෙත් නැහැ. නැව් ආවද නැද්ද කියලා අපි දන්නෙත් නැහැ. ඒව ප්‍රවෘත්ති නෙවෙයි. ඒතර අර්බුදයේ විසින් මේවා ප්‍රවෘත්ති බවට පත් කරලා තියෙනවා. අර්බුදයේ විසින් මීට පෙර නොදකපු දේවල් ප්‍රවෘත්ති බවට නිර්මාණය වෙමින් තියෙනවා. ඒ නිසා අපි කාටත් පිළිගන්න වෙනවා බරපතලක මේ ප්‍රමාණය එකිනෙකා කොයිතරම් අඩු වැඩි වශයෙන් හඳුනාගත්තත් අර්බුදයක් අපි ඉස්සරහ අපිට තියෙනවා. ඒ අර්බුදය අපි හඳුනාගන්නේ කොහොමද? මේක විදේශ විනිමය අර්බුදයක්. එහෙම තමයි එළියට පේන්නේ. ඒ කියන්නේ ඉන්ධන මිලදී ගන්න ඕන ඩොලර නැහැ, ගෑස් මිලදී ගන්න ඕන විදේශ විනිමය නැහැ, කිරිපිටි මිලදී ගන්න ඕන කරන විදේශ විනිමය නැහැ, කඩදාසි මිලදී ගන්න ඕන කරන විදේශ විනිමය නැහැ. විදේශ විනිමය අර්බුදයක්. එතකොට විදේශ විනිමය අර්බුදය ඇති වෙන්නේ කොහොමද? දැන් මීට කලින් නිදහසෙන් පස්සේ ඉතිහාසයේ මම දන්නේ මීට පෙර සමහර කාලවල නම් තිබුණා රටේ විදේශ විනිමය ලැබෙන ප්‍රමාණයට සාපේක්ෂව තමයි අපි වියදම් කරන්නේ. එතකොට ගොඩක් හිඟ දේවල් තිබ්බා. ඒ නිසා සමහර පෝලින් තිබ්බා. බඩු හිඟයන් තිබ්බා. හැබැයි විදේශ විනිමය ණයට අරන් තමන්ගේ රටේ මහජනයාට කන්න බොන්න දෙන්න ගියේ නෑ. රට ඇතුලේ තියෙන හැකියාවට අනුව ජීවත් වෙන්න පටන් ගත්තා.
977න් පස්සේ අපි එහෙම නෙවෙයි. අපේ ජීවන රටාව වෙනස් වුණා. ඒ ගැන අපි කතා කරන එක පැත්තකින් තියලා දැන් මේ විදේශ විනිමය අර්බුදය එන්නේ කොහොමද? විදේශ විනිමය අර්බුදය එන්නේ කොහොමද කියලා අහුවම සමහරලාට ආණ්ඩුවේ උදවිය කියන්නේ සහරාන්ගේ ප්‍රහාරය නිසා, කොරෝනා වසංගතය නිසා, ඒ වගේම යුක්‍රේන යුද්ධය නිසා. දැන් සහරාන්ගේ ප්‍රහාරය නිසා නම් දැන් ඒකේ බලපෑම ආර්ථිකයට තියෙන බලපෑම දැන් ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. එහෙමනම් ඒක හවුලක් නෑ හරියන්න ඕන. කොරෝනා බලපෑම නිසා නම් එහෙනම් කොරෝනා බලපෑමත් දැන් සෑහෙන දුරට අඩු වෙලා තියෙන්නේ. ඊයේ පෙරේදා සෞඛ්‍ය අමාත්‍යතුමා කිව්වා දැන් මුණු වහන්න ඕනේ නෑ කියලා. දැන් මම දන්නේ ආයි කියලා තියෙනවා වහන්න ඕනේ කියලා. මොනවා වුණත් දැන් මේ බලපෑම අඩුයි. අඩුයි හෝ නෑ. යුක්‍රේන යුද්ධ නිසා නම් මම දන්නේ යුක්‍රේන යුද්ධ බලපානවා ඒ පාකිස්තානෙට. දැන් පාකිස්තානයේ විශාල බල ශක්ති හිඟයක් තියෙනවා, විදුලි බලය කපනවා. හේතුව ඒගොල්ලන්ට නම් හොඳටම කියත හැකි මොකද ඒගොල්ලෝ තෙල් ගෑස් ඔක්කොම ගත්ත යුක්‍රේනයෙන් හින්දා. අපි හැබැයි ওই දේවල් ගොඩක් යුක්‍රේනයෙන් මිලදී ගත්ත අඩුයි. අපිට ගොඩක් වෙලාවට තිබුණේ යුක්‍රේන සංචාරකයෝ ටිකක් ලංකාවට එනවා. අන්න ඒ ටික තමයි අපිට නැති වෙනව නම් නැති වෙන්නේ. දැන් හරි මේ තුන හරි ගියාම දැන් මේක හරිද යනවද? දැන් විදේශ විනිමය අර්බුදයට හේතුව මේ තුන නම් මේ ප්‍රසාදක තුන අකර්මණ්‍ය වුණා. අපිට විදේශ විනිමය උනන්න පටන් ගන්නවද? අපිට ඔක්කොම අවශ්‍ය කරන මුළු විදේශ විනිමය පිරිවැය හොයාගන්න පුළුවන් වෙනවද? ඔය තුන අකර්මණ්‍ය වුණාම වෙන්නේ සංචාරක ව්‍යාපාරය තරමක් ප්‍රබෝධමත්ව ඉදිරියට වැඩෙනවා. අනිකුත් අංශත් ඒහා සමගාමීව යම් කිසි දුරකට වැඩෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි මුහුණ දීලා ඉන්න සමස්ත විදේශ විනිමය අර්බුදයට ඒකෙන් ඒ සාධක තුන ඉවත් වීමෙන් පමණක් උත්තර හම්බ වෙනවයි කියලා. සමහරු බලනවා මේ ප්‍රශ්නේ අන්න එතෙන්ට පටු කරන්න. මේ ප්‍රශ්නේ තියෙන බැරෑරුම්කම දකින්න එක වළක්වන්න. දැන් ප්‍රශ්නේ එච්චර සරල කරලා ගත්තම තමයි IMF ගියාම වැඩේ ගොඩ කියලා කියන්නේ. ප්‍රශ්නේ එච්චර පටු කරලා ගත්තම තමයි මුල්‍යාල මුදල වන්දනා කරාම ප්‍රශ්නේ ඉවරයි කියලා හිතෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න. දැන් මේ සාධක නාවනම් මේ අර්බුදේ එන්නේ නැද්ද? සහරාන්ගේ ප්‍රහාරේ නාවනම්, කොවිඩ් නාවනම්, යුක්‍රේන යුද්ධය ඇති වුණේ නැත්තම් ඒත් අපි ඉස්සරහ අපිට මේ අර්බුදේ එන්නේ නැද්ද? අර්බුදේ තරමක් ප්‍රමාද වී හෝ එනවා මුණ ගැහෙනවා. අර්බුදේ මුණ ගැහෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ මුහුණ දීමට නියමිතව තිබිච්ච අර්බුදයක්. අර කියන සාධක විසින් ප්‍රමාද වී මුහුණ දීමට නියමිතව තිබූ අර්බුදය ඉක්මනින් මුහුණ දෙන්නට සිදු වුණා. අපි කොහොමද කියන්නේ ඒක ප්‍රමාද වෙලා හරියනවාමයි කියලා? තමුන්වන්සල දන්නවා සරලව කිව්වොත් 977න් පස්සේ අපේ ආර්ථික මොඩලය වෙනස් වුණා. ඒකට අපි කිව්වා විවෘත නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය කියලා. ඒ විවෘත නිදහස් වෙළඳපොළ ආර්ථිකය විසින් විශාල ණය ප්‍රාග්ධනයක් රට ඇතුළට පොම්ප කරා. පාරවල් හදන්න, මුලින්ම මහවැලි සංවර්ධන ව්‍යාපාරය අවුරුදු 5කින් ඉවර කරන්න, ඔය විදිහේ එක ඒවට විවිධ අවශ්‍යතාවන් වලට යටිදල පහසුකම් සංවර්ධනයට පමණක් නෙවෙයි, සමහර විට රජයේ සේවකයාගේ පඩිය ගෙවා ගන්න, රජයේ මූලික වියදම් වලට, ගමේ බෝක්කුවක් හැදුණා නම් ඒ හැදුනෙත් බොහෝ වෙලාවට ගත්තු ණය යෝජනා ක්‍රමයකින්, ගමට විදුලිය ආව නම් බොහෝ වෙලාවට ඒ උනේ ණය යෝජනා ක්‍රමයකින්. දැන් අපි කියනවා ලංකාව විදුලි බලය අතින් 100ට මෙච්චරක් 90 ගාණක් සන්තුෂ්ටයි කියලා. 99ක් 100ක්. ඒ සෑම විදුලි රහන් කුළුණක්ම රහනක්ම ඒ ඔක්කොම එන්නේ ණය ප්‍රාග්ධනයත් එක්ක. එක්ක ADB ණය කියයි නැත්නම් ABD ණය කියයි මොකක් හරි ණය. අපි යුද්ධ කරෙත් ණයට සල්ලි අරන්. ඩොලර් බිලියන් 200ක් මුළු යුද්ධෙටම පුච්චලා තියෙනවා. ඒකලෙත් ණයට අරන්. රටේ ඒකීය භාවය රැක්කෙත් ණයට අරන්. මේ ණයට අරන් මේ ණය එනවා, මේ ණය වලින් එක දේවල් කරනවා. ඒ සල්ලි වලින් කොටසක් සමාජයට එනවා. සමාජයේ ඊට පස්සේ මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. මධ්‍යම පන්තිය පුළුල් වෙනකොට සිතුම් පැතුම් වෙනස් වෙනවා. පරිපූජන රටාව වෙනස් වෙනවා. ජාත්‍යන්තර පාසල් කියලා જાතියක් එනවා. ඒව දරුවෝ උගන්වන්න යනවා, ඉගෙන ගන්න යනවා.
ඒවට වෙනම ගුරු ප්‍රජාවක් එනවා. මේ ප්‍රාග්ධනය මෙහෙම ආවම මධ්‍යම පන්තිය හැදෙනකොට ගමේ පාසල හරි නැති වෙනවා. ඊට පස්සේ හොඳ පාසලකට දරුවෝ යවන්න ඕන වෙනවා. එතකොට ඒ දරුවට තව විවිධම් වැඩි වෙනවා. ඊට පස්සේ ටියුෂන් යන්න ඕන වෙනවා. ගෙදරට ගෙනල්ලා ඉගෙන ගන්නවත් බැරි නම් ගිහිල්ලා ඉගෙන ගන්න වෙනවා. තරඟකාරීත්වය වැඩි වෙනවා. මේ ඔක්කොම මුළු ජීවන රටාවම සැලකිය යුතු පරිමාණයකින් වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට කියනවා ඔන්න දැන් Y generation එක කියලා කියනවා. ඒ කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන් අරන් ගත්තු પરම්පරාව. ඒ ජෙනරේෂන් එක අර ගෝලීයකරණය කියලා අපි කියන. දැන් අපි ගත්තොත් Y generation එකද X generation එකද Z generation එකද මම දන්නේ නැහැ. කොයි හරි generation එකේ බැලුවොත් ඒගොල්ලෝගේ hair style ලන්ඩනේ හරි නිව්යෝක් හරි ඉන්න ළමයිගේ hair style එකයි සමානයි. ඒගොල්ලෝගේ අඳින පළඳින විදිය සහ ඒගොල්ලෝ හිතන මතන විදිය එකිනෙක ඒ ගොඩක් දුරට 100%ක් නොවන සමහර දේවල් ගැන සමානයි. දැන් අපි ඉදිරිපිට ඉන්නේ මේ දුරකථනයෙන් ගේම් ගහලා ඒ ගේම් එක ගහන එක නැවතුත් තම ඒකින්ද සියදිවි නසා ගන්න දරුවෝ ඉන්නවා. ඔය මොන ජෙනරේෂන් එකේද මන් දන්නේ නැහැ. X ද Y ද Z ද කියලා. එහෙම ඉන්නවා. එතකොට මේ ප්‍රාග්ධනය එනවා ප්‍රාග්ධනය ඒ ණය ප්‍රාග්ධනය එනවා ඒකෙන් කොටසක් සමාජයට එනවා ඒකෙන් කොටසක් හොරා කනවා ඔය ඔක්කොම වෙනවා හොරා කාපු එකෙන් කොටසක් සමාජයට එනවා ඒකෙන් මධ්‍යම පන්තිය පුළුල් වෙනවා මධ්‍යම පන්තිය පුළුල් වෙනකොට ඇවිදින මන්තිරු ඕන වෙනවා ඇවිදින මන්තිරු හදන්න ණය ඕන වෙනවා ඔහොම මේ චක්‍රය එනවා දැන් යකා උස්සගෙන ඉවරයි අත්ත කතාව ගත්තොත් මධ්‍යම පන්තියේ එක්තරා දුරකට යකෙක් මම මේ කියන එක පටුවර්තෙන් තේරුම් ගන්න එපා යකෙන් අර සාමාන්‍ය පන්තිය වගේ නෙවෙයි සාමාන්‍ය පන්තිය නලවන විදිහට නලවන්න බෑ අර පුරුදු වෙච්ච ජීවන රටාව දෙන්නම වෙනවා නොදුන්නත් මරන් ගන්න වෙනවා දැන් මේ අර්බුදයේ විසින්නේ ඉහළ සහ මැද පන්තිය ඒ වගේම ඊටත් උඩ පන්තිය නම් වෙන රටකට තමන්ගේ ප්‍රයිවට් ජෙට් එකකින් ගිහිල්ලා හරි ෂේප් එකේ ඉදී උඩ සහ පහළ මැද පන්තියත් ඊට පහළ සමාජ ස්තරත් සියල්ලේ ජීවන පැවැත්ම අර්බුදයටපත් කරලා තියෙනවා. සල්ලි තියෙන කෙනාට ගියාට ගන්න බඩු නැහැ, තෙල් නැහැ, පොලිමේ ඉඳ වෙලා තියෙනවා. දැන් ඒකනේ ඔය මධ්‍යම පන්තියේ කොටස්නේ වැඩිපුර ඔය ගාලු මුදුරේ විරෝධතාවයේ ඉන්නේ. මම දැක්ක එක තරුණියක් එල්ලගෙන ඉන්න බෝඩ් එකක් ලයිට් කපන්න එපා යකෝ මට මිනිහගෙන් ගෙදර බේරලා ඉන්න විදියක් නැහැ කියලා. අන්න ප්‍රශ්න. ඒ මධ්‍යම පන්තියේ ඒ ප්‍රශ්න අපි hina වුණාට ඒ එයාට ඊට වඩා ප්‍රශ්න ඊට කලින් මුණ ගැහිලා නැහැ. දැන් එයාට ජීවිතේ මුණ ගැහිච්ච ලොකුම ප්‍රශ්නේ ලයිට් කපනවා මේ දැන් මට හරි කරදරේ ගෙදර මිනිස්සයාගේ. දැන් අපි කවදාක නොදකපු විදිහ 아무තු සටන් පාඩ තියෙනවනේ මේ මධ්‍යම පන්තික තරුණ දරුවන්ගේ අතේ. මම මේ අයට විවේචනයක් කරනවා නේ මම මේක තේරුම් ගන්න මේ කියන්නේ. දැන් මේ එයාගේ ජීවන රටාව අභියෝගයටපත් වෙනවා. අවුල් වෙනවා. වෙන විදිහකට කිව්වොත් ආතල්ලගේ ෂේප් එකේ හිටපු ජීවන රටාව මේ අක්කු ඇවිල්ලා අවුල් කරනවා. එතකොට මල පයින්නවා. මල පැන්නම කවදාකවත් ප්‍රොටෙස්ට් නොකරපු කෙනා ප්‍රොටෙස්ට් කරන්න යනවා. විරෝධතා පවත්වන්න යනවා. දැන් අපිට පේන්නේ ඒක. දැන් එතකොට මේ ආපු ජීවන රටාව ඇතුලේ ආපු ගමන් මග ඇතුලේ අපට ඕන ආනයනය කරන්න රුපියල් 1000ක් ඕන නම් ඩොලර් 1000ක් ඕන නම් අපේ කන බොන දේවල් අරවා මේවා තෙල් ගහන්න ගෑස් ගහන්න අරවට මේවට ඔක්කොම ඒකට ඕන නම් ඩොලර් 1000ක් අපි ගාව තියෙන ඩොලර් 1යි උපයලා තියෙන ඩොලර් 1යි ඉතුරු 999ම ඩොලර් අපි ගත්තේ ණයට රාජ්‍ය වියදම් වලට පමණක් නෙවෙයි රාජ්‍ය වියදම් වලට රජය ණය ගන්නවා අනිත් වියදම් වලට LC ඕපන් කරන්න බැංකු ණය ගන්නවා. මෙහෙ බැංකුවක් ගන්නවා කටාර වල බැංකුවකින් ඩොලර් ණයක්. අඩු පොලියට. එයා ඒක තව කීයක් හරි වැඩි පොලියකට මෙහෙදෙනවා. බැංකුව වල ඩොලර් සංචිතය ඒ විදිහට පුරව ගන්නවා. බැංකුත් ණය ගන්නවා රජයත් ණය ගන්නවා. හැබැයි අර මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. මධ්‍යම පන්තිය අතර මුදල් එනවා. දැන් එතකොට මෙහෙම ආපු ගමනක්. දැන් මේ රෝල හැමදාම යන්න පුළුවන් නම් දැන් ඕන මිනිහෙකුට හිතෙනවනේ අපෝ ඒක නියම විදිහේ ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් එහෙම රෝලේ යන්න පුළුවන් නම් යත හැකිනේ කියලා හිතනවනේ නෑ ඒක යන්න බෑ ඒ ණයට කාලා ජීවත් වීම දිගට කරන්න බෑ දැන් අපි
ආනයන වලින් උපයන ධනයට වඩා වැඩි අපනයනයට වියදම් කරන ප්‍රමාණය. මෙහි යමක් නිෂ්පාදනය කළා ඒක පිටරට වෙළඳ පොළට යවලා ඒකෙන් උපදවන මුදලට වඩා ගොඩක් වැඩි මුදලක් අපිට වියදම් වෙනවා පිටරට තියෙන දේවල් ගෙනල්ලා පරිභෝජනය කරන්න. මේ අර්බුදය පියමන් කිරීමේ උපාය මාර්ග නැතුව තමයි ඇස් වහගෙන තමයි මේ දශක 3ක් පමණ කාලයක් මේ රටේ මේ ආර්ථිකය හසුරුවපු සියලුම දෙනා හසුරුවගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් 948 ඉඳලා 2014 අග වෙනකම් ඩොලර් බිලියන් 7ක පමණ ණය ප්‍රමාණයක් තිබුණේ. 2015 මුල දක්වා ඩොලර් බිලියන් 7ක්. හැබැයි එතෙන් සිට ආරම්භ වෙච්ච අවුරුදු 4මාරේදී ඒ 7ට ආසන්න මුදලක් ගත්ත අවුරුදු 4මාරකදී දෙගුණයක් වැඩි කළා. නිදහසේ ඉඳන් 2015 දක්වා ගානයි 2015 ඉඳන් 2019 දක්වා ගානයි සමානයි. බොහෝ දුරට සමානයි. ආසන්න වශයෙන් සමානයි. එතකොට අපිට පේනවා දැන් එහෙම අරන් තමයි අපිව සතුටු කරලා තියෙන්නේ. එක එක පාලන තන්ත්‍ර ඡන්දදායකයා සතුටු කරලා තින්නේ. අපිව සතුටු කරලා තින්නේ එහෙම අරන්. හැබැයි මේ කරලා තින්නේ අනාගත පරදුව අනාගත පරපුරේ ජීවිතය පරදුවට තියලා අපි ශපාන්නගේ ජීවත් වෙලා. අපේ සැප අපි ලබාගෙන තියෙනවා අනාගත පරපුරේ සැප අහිමි කරලා. අනාගත පරපුරේ අවස්ථාව අත්පත් කරගෙන තියෙනවා අපි. දැන් අන්න ඒ පරපුරට දැන් වැදෙනවා. ඒ පරපුරට දැන් වැදෙනවා. එයාගේ ජීවිත අවුල් වෙනවා. විදුලිය නැති වුණාම අන්තර්ජාලය නැති වෙනවා. ඒ පරපුරට දැන් මේගොල්ලෝගේ ජීවන පැවැත්ම ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා ඒ ගමන කොයි වෙලේ හරි අභියෝගයට ලක් වෙන එක වළක්වන්න බෑ. දැන් අපිට පුළුවන් ද අපේ තියෙන විදේශ විනිමය ආදායම අනුව දැන් මේ අවුරුද්දේ ඩොලර් බිලියන් කීයක නැට් ගෙවන් තිබ්බද? බිලියන් 6.75. ඒ කියන්නේ අපි අර අවුරුදු නිදහසේ ඉඳන් 2015 දක්වා එතකොට අපිට පැහැදිලිව තියෙනවා එතකොට අපි මුළු ගත්තු ණය ප්‍රමාණය 15 දක්වා එහා සමාන ගාණක් අපිට එක අවුරුද්දකදී වාරිකයේ හැටියට ගෙවන්න වෙනවා. මුළු ගත්තු එක එක ණයවල. ඉතින් ඒ බිලියන 7ක් අතකට ආසන්න මුදලක් ඒකත් ගෙවලා තෙල් වලට යන වියදමක් දරලා දිනපතා තෙල් වලට යන වියදමක් දරලා ගෑස් වලට යන වියදමක් දරලා සීනි වලට යන වියදමක් දරලා ඊළඟට කිරිපිටි වලට යන වියදමත් විදේශ විනිමයවත් වියදම් කරලා එහෙම නැති අපිට තියෙන්න ඕනේ ඩොලර් බිලියන් 20ක 30ක හොඳ ආදායමක් තියෙන්න ඕනේ. හොඳ විදේශවත්කම් සංස්කෘතියක් තියෙන්න ඕනේ. දැන් බංග්ලාදේශය වගේ ජීවන තත්ත්වය අතින් අපිට වඩා පහළ එහෙත් ඒ රටේ බිලියන 40කට වැඩි මුදලක් විදේශවත්කම් සංචිතයේ තියෙනවා. අන්න එතකොට ඒ විදිහට කළමනාකරණය කරන්න පුළුවන්. අපිට කොයිම අවස්ථාවකවත් එහෙම සංචිතයක් ඇති වෙලා නැහැ. එතකොට මොකද වෙන්නේ? අපි කොයි වෙලේ හරි මේ අර්බුදයට උත්තර හොයන තත්වයකටපත් වෙනවා. මෙන්න මේ නිසා තමයි අපි කියන්නේ ඒ ණය අරගෙන සැපට කකා බිබී ජීවත් වෙලා සමහර ණය හම්බෙන්නේ සහන කාලේ තියෙන අවුරුදු මෙච්චරකින් පස්සේ ගෙවන්න පටන් ගන්න තියෙන්නේ. ඒ සහන කාල ඔක්කොම ඉවර වෙලා අසහන කාලේ එනකොට මුහුණ දෙන්න බැරි වීමේ අර්බුදයක් අපි ඉස්සරහ පිටට එනවා. දැන් මේ වෙලාව අන්නේ වෙලාව. ඒ දිනේ ඉක්මනින් ආවා අර මං කලින් කියපු කොරෝනා හරි මොනවා හරි හින්දා. හැබැයි අපි මේ අනාගතය ගැන නොබලමි. අනාගතයේ මුහුණ දෙන්න වෙන ඉරණම ගැන නොතකමි. දේශපාලන නායකත්වය, සමාජය, විද්වතුන් මේ හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් ඒ අනාගත තරජනයේ අනාගත අවදානම ගැන නොතකමි. ණයට අරන් කාලා බීලා ජොලියේ ඉන්න සංවර්ධන මොඩලයක් ආර්ථික මොඩලයක් පවත්වාගෙන යමින් ආපු ගමන තමයි මේ අභියෝගයට හා අර්බුදයට ලක් වෙලා තියෙන්නේ. අනාගත පරම්පරාවේ ජීවන අවස්ථාව උදුරගත්තු ඒ අයව හිලව්වට තියලා ඒ අයව උගසට තියලා ඒ අයව ඇපයට තියලා
එයාගේ ජීවිතය හිලව්වට තියලා ගත කරපු ජීවනය ගමන තමයි ගත කරපු සංවර්ධන මොඩලය තමයි දැන් මේ අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. ඒ පාරෙම දැන් මේ අරබුදයෙන් පස්සෙත් දැන් සමහරු කියනවා IMF ගියාම මෙච්චරක් හම්බෙයි, මෙච්චර ගියාම මෙච්චරක් හම්බෙයි, එහෙම හම්බුනාම මෙහෙම වෙයි, මෙහෙම වුණාම මෙහෙම වෙයි. ඊට පස්සේ අපිට ආය අර පරණ ගමන යන්න පුළුවන්. දැන් මේ අරබුදයෙන් එළියට එන්නේ. ඒක හරියට දැන් ආර්ථිකයේ තියෙන දැඩි සත්කාරයකකේ. දොස්තර මහත්තයාට කියනවා ලෙඩේ හොඳ නොවුනට කමක් නැහැ. උත් පේන් කිලර් එකක් හරි මොකක් හරි දීලා සාමාන්‍ය වාට්ටුවට දාන්න කියලා. ලෙඩා ඉතින් ලෙඩාට දැනෙන වේදනාව අඩු වෙනවා. IMF පේන් කිලර් එකක් හරි මොකක් හරි දාලා දානවා වාට්ටුවට. ඊට පස්සේ ලෙඩාගෙන් ඇහුවම ලෙඩා කියනවා සනීපයි වගේ කියලා. ඊට ගෙදරත් ගෙනියනවා. හැබැයි ඊළඟ වතාවේ ලෙඩා රෝගය උස්සන්නක වෙන්නේ මරණීය අන්තරායක් ඇතුව. ඒ නිසා මේකට අපිට පැලස්තර ඇලෙව්වොත් පේන් කිලර් දීලා මේක බේර ගන්න පුළුවන් කියලා හිතුවොත් මේ ආපු ගමනේ සංවර්ධන ආර්ථික මොඩලේ ඒ තියෙන අර්බුදේ ඒ තියෙන වැරද්ද ඒ උපාය මාර්ගික වැරද්ද නිවැරදි කරගන්න පැත්තට අපේ අවධානය යොමු නොවුනොත් මේ අර්බුදය විසින් අපිට ප්‍රඥාව සලසා දුන්නේ නැහැ වෙනවා. අර්බුදවලදී තමයි ප්‍රඥාව ගෙනෙන්න ඕනේ. අර්බුදවලදී තමයි ප්‍රඥාවන්තයෝ මතුවෙන්නේ. අර්බුදවලදී තමයි ඒ වෙනස් මඟ පෙන්වීම ලැබෙන්නේ. මේකත් එහෙම අවස්ථාවක්. ඒ නිසා මේක අර පේන් කිලර් වලින් සනීප කරගන්න විදමහ ඒ උපදෙස් දෙන වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අවනත වෙන්නේ නැතුව මේ අරබුදෙන් මුළුමනින්ම ගොඩ එන විදිය මාවතකට අපේ රටේ ආර්ථික සමාජ දේශපාලන ගමන හරවා ගැනීම තමයි අපි ඉදිරිපිට තිබෙන එක මහා අවසාන ප්‍රතිකර්මය වෙන්නේ. දැන් අපි දන්නවා අපි ආපු ආර්ථික මොඩලේ ආර්ථික වශයෙන් ගත්තොත් 977න් පස්සේ තමයි දූෂිත දේශපාලනය කියන එක, දූෂිත රාජ්‍ය සේවය කියන එක, දූෂිත සමාජයක් කියන එක මේ වගේ ඔක්කොම දූෂිත කියන ඒවා ගොඩක් වෙලාවට ආවේ 977න් පස්සේ. මේ සංවර්ධන මොඩලය හඳුන්වා දුන්නට පස්සේ ඊට පෙර යුගයේ වෙන වෙන සටන් පාඨ තිබ්බට ওই දූෂණය පිළිබඳ සටන් පාඨයේ ඔච්චර ප්‍රබලයක් හැටියට තිබ්බේ නැහැ. ඒක බොහොම සැහැල්ලු අවියක්. 77න් පස්සේ ඒක බර අවියක්. සමාජ වශයෙන් ගත්තා. දැන් අද සමාජයේ අපි අදහන දේවල්, දකින දේවල් ඊට පෙර සමාජයේ ඒ ආකාරයෙන් අපිට දකින්න තිබුණේ නැහැ. ඒ සමාජය ඒ ආපු ගමන තුළ සමාජයේ ප්‍රමිතින් හීන වෙලා තියෙනවා. දැන් ওই Y ජෙනරේෂන් එකට නම් අඩු ගානේ අන්තර්ජාලයේ එන්න කලින් හිටපු પરම්පරාවේ බලපෑම තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ 80 දශකයේ සින්දු එහෙම අහනවා. Y ජෙනරේෂන් එක. අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කිරීම මුලින්ම ආරම්භ කරපු પરම්පරාව. ඒගොල්ලෝ ඒ නිසා 80 දශකයේ සින්දුත් අහනවා. 70 දශකේවත් අහනවා. හැබැයි ඊට පස්සේ ජෙනරේෂන් දෙක ඊට පස්සේ ජෙනරේෂන් එක પરම්පරාව ඒගොල්ලෝ අහන්නේ රැප්. ඒවේ තියෙන අමුතු ගීත පද රචනා මොකද එන්නන් සැප දෙන්නම් ඔන්න වගේ ඒවා. ඒක වෙනම එකක්. එතකොට ඒ ගීත සාහිත්‍යයයි ඒ ගීත කලාවයි ඒක ඇතුලේ හැදෙන මිනිස්සයයි අපි මේ දන්න අපි දැන් මේ අසුරු කරන මිනිස්සයයි දෙන්නේ වෙනස්ම කෙනෙක්. ඒක තමයි සමාජමය වශයෙන් පේන මම මේක පැත්තකින් පෙන්නුවේ. සංස්කෘතික වශයෙන් පේන විදිහේ මද්ද්‍රව්‍ය භාවිතය මෙච්චර බහුලව තිබුණද 77ට පෙර. දැන් සාමාන්‍යයෙන් පවුල් පහකට එක කෙනෙක් විතර ඉන්නවා මද්ද්‍රව්‍ය භාවිතා කරන. එහෙම බහුල ප්‍රචලිත තත්වයක් තිබ්බද මද්ද්‍රව්‍ය භාවිතේ? දැන් මොනතරම් එක එක ජාතිය මද්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙලාද? නාගරිකව ගත්තොත් තරුණ දියණියන් පවා ඒ භාවිතයට හුරු වෙලා තියෙනවා. ඒ තමයි සමාජමය වශයෙන් ඇති වෙලා තියෙන පරිහානිය පිළිබිඹු වෙන විදිය. ඒ වගේම අපේ රාජ්‍ය සේවය 974 පෙර තිබිච්ච රාජ්‍ය සේවයක් 77 පසු ඇති වෙලා තියෙන රාජ්‍ය සේවයක් සංසන්දනාත්මකව කාර්යක්ෂමතාවයෙන් වැඩිද අඩුද? සංසන්දනාත්මකව ජනතා සේවක ගුණයෙන් වැඩිද අඩුද? මෙහෙම අපිට මනින්න පුළුවන් බලන්න පුළුවන්
මනුෂ්‍යත්වය අතින් තියෙන ඇති වෙලා තියෙන පිරිහීමක්ද නැද්ද? මනුෂ්‍ය ගුණාංග ඇති. ඒ නිසා ඔකේ එක විදියට ඕක අධිකරණයට ගිහිල්ලා පොඩ්ඩක් හිටගෙන හිටියනම් පැය දෙකක් විතර උසාවියක් ගාවට ගිහිල්ලා සමාජයේ ඇති වී තිබෙන මහා ඛේදනීය විනාශකාරී තත්ත්වෙ තේරුම් ගන්න පුළුවන්. මේ කොළඹ එක ඉස්කෝලේක ඒ ඉස්කෝලෙන් එක ප්‍රසිද්ධ වෙන දුන්නේ දවසක් ගුරුතුමිය එනකොට පන්ති කාමරේ සියලුම ළමයි ඔක්කොම ළමයි පිරිමි ඉස්කෝලයක් ඔක්කොම නිදි. සියලු දෙනාම නිදි. හොයලා බැලින්නම් මොනවාද මන්ත්‍රව්‍යයක් පාවිච්චි කරලා. පස්සේ මේගොල්ලෝ මේක මාධ්‍යයට අනාවරණය වෙන්න නොදී ඉතින් ගෙමව්පියෝ ගෙනල්ලා විශාල තරවටු කිරින් අර මේගොල්ල යට ගහගත්තා. එහෙම අපිට එළියට නොයන ඕන තරම් සිදුවීම් තිබෙනවා. ඒවා අපි දන්නේ නැහැ මොකද ඒ එළියට එන්නේ නැහැ. දැන් අපි මේ අරමුදෙන් සැබෑ ලෙසම ගොඩ එනවා කියන්නේ අපි පවත්වාගෙන ආපු මේ අරමුදයට වග උත්තරකාර සංවර්ධනයේ මොඩලය විසින් මුළු මහත් සමාජ ආර්ථික දේශපාලන දේහයට මුළු මහත් පද්ධතීන්ට ඇති කරන ලදේ අහිතකර බලපෑමෙන් ගොඩ ඒමේ අදිස්ථානයේ යුතුවයි මේකට මුහුණ දෙන්න ඕනේ. එහෙම නැතුව පේන් කිලර් එකක් ගහලා එදා දවසේ ෂේප් එකකින් නිදා ගන්න බලාගෙන නෙවෙයි. කනගාටුවට කරුණ. වැඩි දෙනෙක් මේ දිහා බලන්නේ අර මොහොත ඉක්මවා යන්න මේ මොහොත අතික්‍රමණය කරන්නේ ඒක පියවම් කරන්න විතරයි. එහෙම වුණොත් අපි නැවත මීට වඩා වැඩි අරමුදයක් ඉදිරි අනාගතයේදී මුහුණ දෙනවා ගොඩ එන්නට බැරි තරමේ. මේ ඇත්තටම මේ අරමුදෙන් අපිට ගොඩ එන්න පුළුවන්. මේ වැරදි සමාජ ආර්ථික මොඩලයක් අතහැරගෙන නව සමාජ ආර්ථික මොඩලයකට අතතිව මේ අරමුදෙන් ගොඩ එන්න අපිට පුළුවන්. පුළුවන්. දැන් මේක අපේ දේශපාලනය කරන එක එක කණ්ඩායම් මේ අර්බුදයේ දිහා බලන්නේ එක එක විදියට. සමහරුන්ට පේන්නේ අර ආදිවාසී නායකයා කියලා තිබුණා පාර්ලිමේන්තුවේ ඉන්න 225 මලකුණක් දිහා බලාගෙන ඉන්න කපුටු ටිකක් වගේ කියලා. ඒ කියන්නේ කපුට මලකුණ දිහා බලාගෙන ඉන්නේ කෑල්ලක් කඩලා කන්න. වෙන දෙයකට නෙවෙයි. කපුටා වගේ තමයි දැන් 225 ගුවම ඉතින් පක්ෂ ටිකනේ පක්ෂ වලයි ඔක ඇතුළේ ඉන්නේ. දැන් ඒ වැඩි නායකයට පේන්නේ ඒක එහෙම. වැඩි දෙනෙක් මේක දිහා බලන්නේ එහෙම. එක කට්ටියක් බලනවා මේ අර්බුදය ඇතුලේ මේ අර්බුදේ තව උස්සන්න වෙලා අර්බුදයෙන් අර්බුදයට ගිහිල්ලා අරාජිකත්වයෙන් අරාජිකත්වයට ගිහිල්ලා අපට බලය ගන්න chance එකක් පොටක් පාදලා දෙයි කියලා එක කට්ටියක් හිතනවා. තව කට්ටියක් තියෙනවා අපි බොහොම 100ට අඩු ගානක ඉන්නේ මේක 150ට වඩා උඩට ගන්න මේ අර්බුදය අපිට පොටක් පාදලා දෙයි කියලා හිතනවා. එක එක අය සුමන්තිරල්ලා හිතනවා මේක දැන් ගන්න ෆෙඩරල් දිනා ගන්න නියම වෙලාව දාමු මේ වැඩේ කියලා. ඩෑස්පෝරා එක හිතනවා ඊළම ගන්න හොඳ වෙලාව. ඒ වගේම බෞද්ධ විරෝධී අනාගමික සමහර ප්‍රවුලවාගත්තු මහත්තුරු හිතනවා මේ ශාසනයට එහෙම නැත්නම් භික්ෂුත්වයට පහර දෙන නියම වෙලාව මේක. එක එක්කෙනාට තියෙනවා මේක දිහා බලාගෙන එක එක දේවල් කරගන්න. ඒකනේ දැන් අර ගාලු මූදර රැළියේ තරුණියෝ ටිකක් පටන් ගත්තකොට දැන් එක එක කාක්කු රිංගලා හිටපු ගම විතර වැටෙන එක්සත් ශ්‍රී ලංකාවක් කියලා. මේ මුළු මහත් ආරක්ෂක හමුදා බර ජීවිත ප්‍රමාණයක් පූජා කරලා රටේ ඒකීය භාවය රැක්කා. අතන කට්ටිය දානවා එක්සත් ශ්‍රී ලංකාවක් කියලා. මොකද්ද එක්සත් ශ්‍රී ලංකාව කියවම සමහරව දන්නේ නැහැ. මොකද්ද ඒකේ තේරුම කියලා. දැන් ඒ නිසා මේ අර්බුදකාරී තත්ත්වයේ එක එක්කෙනා සිය අභිමතාර්ථ වෙනුවෙන් තම පටු න්‍යාය පත්‍ර වෙනුවෙන් යොදා ගැනීමේ අවස්ථාව බවට පෙරලා ගන්න හදනවා හරියට අර කාක්කු ටික වගේ. කාක්කා කිව්වා මේ දවස්වල වෙන කෙනෙක්ව මතක් වෙන්නේ මම මේ කිව්වේ අර වැඩි නායකයා කියපු කාක්කා ගැන නැතු මේ අර කාක්කා ගැන නෙවෙයි. එතකොට ඒ නිසා අපිට මම දන්නේ මේ මුල්‍ය ආරමුදලත් එක්ක සාකච්ඡා කරන්න ගිය අයට මෙහෙම කියවා ගැනීමක් තියනවාද කියලා. කෙසේ වෙතත් දැන් අපිට තියෙන අභියෝගය තමයි මේ අරමුදෙන් එළියට එන මාවත නිර්මාණය කරගන්න එක. දැන් අපි දන්නවා අපේ ආර්ථිකය කියලා කියන්නේ නිකන් ඔහේ හම්බෙන සල්ලි ඕන දෙයකට වීදම් කරන එක නෙවෙයි. ආර්ථික කළමනාකරණය කියලා කියන්නේ. ප්‍රතිඵලදායක දේවල් වලට ප්‍රතිඵල ගෙනෙන දේවල් වලට අවම සම්පත්තික ප්‍රතිඵල ගෙනෙන දේවල් වලට යොදවන්න ඕන. ඒක තමයි කළමනාකරණය කියන්නේ. ප්‍රතිඵල ගෙනෙන්නේ නැති දේවල් වලට යොදවලා වැඩක් නැහැ.
ඒ වගේ මේ සම්පත් කාර්යක්ෂමව යොදවන්න ඕන. මේ වගේ දේශපාලන නායකත්වයේ විසින් මහා ආදර්ශයක් සමාජයට ලබා දෙන්න ඕන. එකිනෙකට බද්ධ වෙච්ච සමාජයයි නායකත්වයයි මේ හැමෝම එකිනෙකට බද්ධ වෙච්ච එක පළල් චින්තනයකින් බැඳෙන්න ඕන. එක පළල් මතවාදයකින් බැඳෙන්න ඕන. ලෝකේ දිනු වෙච්ච හැම රටක්ම දිනු වෙලා තියෙන්නේ එහෙම. දැන් මේකෙන් එළියට එන්නේ අපි කොහොමද? මේ පරාදීන අසාර්ථක ආර්ථික මොඩලෙන් එළියට එන අවස්ථාව බවට මේ අර්බුදය පත් කරගන්නේ කොහොමද? මේ අර්බුදය ලියාගන්නේ කොහොමද? මේකෙන් එළියට එන්නේ කොහොමද? අපි මොකද්ද කරන්න ඕනේ? දැන් මේ අවුල ලියනවා කියන්නේ මොකද්ද? මේ අර්බුදයෙන් එළියට එනවා කියන්නේ මොකද්ද? ඒකට මුලින්ම කරන්න ඕනේ අපේ ආර්ථිකයේ තියෙනවා හිල් ගොඩක්. එන විදේශ විනිමය ප්‍රමාණයවත් දරා රඳව ගන්න බැරි. අපේ ආර්ථිකයේ හිල් ගොඩක් තියෙනවා. පළමුවෙන් අපි කරන්න ඕනේ මුල්‍ය ආරමුදලට යන්නේ එක නොවන එක නෙවෙයි. ඔක්කොම කලින් කරන්න ඕනේ මේ හිල් ටික වහගන්න ඕන. එන සොත්තම රැක ගන්න. මුලින්ම කරන්න ඕනේ ඒකනේ. අපිට අයිති අපේ විදේශ විනිමය ප්‍රමාණය අපේ අතට ගන්න බෑ. අනුන්ගෙන් විනිමය ඉල්ලන්න කලින්. අපි දන්නවා දැන් තියෙන මේ විදේශ විනිමය පනත. ඒක ඊටාම ලිහිල් පනතක්. අකාර්යක්ෂම පනතක්. ඒ පනතත් මේ අර්බුදය උත්සන්න කිරීම සඳහා උදව් වෙච්ච පනතක්. අපි දන්නවා එක කාලයක විදේශ විනිමය 977ට පස්සේ තමයි ඔය ලිහිල් වෙන්න පටන් ගත්තේ. නමුත් ඊට පෙර මේ රටේ යමක් නිපදවලා පිට රටට යවලා ඒකෙන් ඒ වෙළඳ පොලේ විදේශ විනිමය ගත්තොත් නිශ්චිත කාලයක් තිබ්බ මාස 3ක් වගේ කාලයක්. ඒ කාලය ඇතුළත ඒ සල්ලි ටික එන්න ඕන, ආපු බව පෙන්වන්න ඕන. පෙන්වුවට පස්සේ තමයි ඊළඟ නිෂ්පාදනයේ පිට රට යවන්න අනුමැතිය ලැබෙන්නේ. ඒකෙන් වෙන්නේ උපයපු විදේශ විනිමය ප්‍රමාණය රටට ඇතුළට ගෙන ඒම සහතික වෙනවා. ඒ රටට ඇතුළට ගෙන එන්නේ නැතුව වෙන තැන්වල පාක් කරන්න බැරි වෙනවා. වෙන කොහේ හරි තියන්න බැරි වෙනවා. නමුත් 70න් පස්සේ මේවා ටික ටික ලිහිල් වෙනවා. ප්‍රාග්ධන ගිණුම විවෘත වෙනවා. ප්‍රාග්ධන ගිණුම ඊට කලින් සංවෘතයි. අපි දන්නවා ප්‍රාග්ධන ගිණුමයි මේ ජංගම ගිණුමයි කියලා අපිට ඕනම ආර්ථිකයක දෙකක් තියෙනවා. ප්‍රාග්ධන ගිණුම. ඒ ප්‍රාග්ධන ගිණුම ඊට කලින් සංවෘතයි. ඒ අර මං කියපු විදිහට ඒක සීමා කරනවා. විදේශ විනිමය ගනුදෙනුව පාලනයට යට. නමුත් ඒක විවෘතයි කියන්නේ ඒක ලිහිල් කරනවා. ඉන්දියාවේ ප්‍රාග්ධන ගිණුම තාමත් සංවෘතයි. බංග්ලාදේශයේ ප්‍රාග්ධන ගිණුම තාමත් සංවෘතයි. ඒ නිසා තමයි ඉන්දියාවේ විදේශ වත්කම් සංචිතය මේ ආකාරයේ බල සම්පන්න ප්‍රමාණයක තියෙන්නේ. බිලියන 40කට වැඩි විදේශ වත්කම් සංචිතයක් බංග්ලාදේශයේ ගොඩ ගැහෙන්න එක හේතුවක්. එකම හේතුව නෙවෙයි. එක හේතුවක් ප්‍රාග්ධන ගිණුම සංවෘත වීම. අපි ප්‍රාග්ධන ගිණුම විවෘතයි. මොකද අපිට ඕන තරම් විදේශ විනිමය තියෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. නිදහස ඒවා ගලාගෙන ගියාට අපි ගාව බඩු තියෙනවා. එහෙමයි අපි හිතලා තියෙන්නේ. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදේශ විනිමය පනත සංශෝධනය කරලා අපේ රටට ලැබෙන අපේ අපනයනෙන් අපන ආදායම ඒ මුදල විතරක් නෙවෙයි අපි උපයන සෑම විදේශ විනිමයක්ම රට ඇතුළට නිත්‍යානුකූල මාර්ගයෙන් නිශ්චිත කලක් තුල ගෙනේම අනිවාර්ය කරන විදියට අපේ යනපන සංශෝධනය වෙන්න ඕන. මට මතකයි රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා එක වතාවක් නඩුවක් පැටලුණා. මහා භාණ්ඩාගාරය දැනගත්තා මෙයා මුදල් විසුද්ධිකරණයකට එහෙම නැත්නම් නිත්‍යානුකූල නොවන මුදල් මාර්ගයක් එක්ක ගනුදෙනු කරලා කියලා. මොකද ඒ කාලේ කවුරු ඩොලර් ගනුදෙනු කළත් මහ බැංකුවට පේනවා. මහ බැංකුව නොදැන හෙට මෙහෙට යන්න බෑ. රවි කරුණානායක ඇමතුමා ඒ හින්දාම කළේ ආපු ගමන් මහ බැංකුව නොදැන ඩොලර් හෙට මෙහෙට යන්න ඉඩ හැදුවා. පනත තවත් ලිහිල් කරා. එතුමම ඊට පස්සේ මට මතකයි අර සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ තිබුණා තේරීම්කාරක සභාවක් ඒ ඉස්ලාම් අන්තවාදය ගැන ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කළ වාර්තාවක් දෙන්න. ඒකෙදි රවි කරුණානායක මහත්තයා මට හිතෙන්නේ මට මතක හැටියට ඒක හිටියා මේ පැනල් එකේ. එතනට ගෙන්නුවා මහ බැංකුව අධිපති අර මඩකරුපේ හදපු විශ්වවිද්‍යාලය ගැන ප්‍රශ්න කරන්න ශාරියා විශ්වවිද්‍යාලය ගැන. එතකොට මහ බැංකුව අධිපති ඒ කාලේ හිටපු එක්කෙනා ආවා ඇවිල්ලා ඉඳද්දි රවි කරුණානායක ඇමතිවරයා අහනවා ඇයි ඕගොල්ලෝ දන්නේ නැද්ද මහ බැංකුව ඒකට සල්ලි ආවනම් ගියා නම් ඇයි දන්නේ නැද්ද කියලා. එතකොට මේ මහ බැංකුව අධිපති hina වෙලා කිව්වා නෑ සර් අපිට දැන් මේ බලය නෑ. ඇයි නැත්තේ මහ බැංකුවට මේ බලය තියෙනවනේ. නෑ සර් සර්ගේ මුදල් ඇමති කාලේ පනතකින් ඒ බලය අයින් කරා. එහෙමද? එයාට ඒක මතකත් නෑ. ඉතින් ඔය වර්ගයේ බඩු ටිකක් එක ගෙවපු රටක් මේ જાතියෙන් අර්බුදයකට මුණ පහන එක එච්චර පුදුම වෙන දෙයක් නෑ. කොහොම නමුත්
දැන් මේ විදේශ විනිමය පනත රටේ විදේශ විනිමය උපයන ප්‍රමාණය රට ඇතුළට ගෙනීම අනිවාර්ය කරන ආකාරයෙන් සංශෝධනයකට යන්න ඕනේ. ඒක තමයි අංක 1 කරන්න ඕනේ. ඒ වගේම නිත්‍යානුකූල නොවන ආකාරයේ ඔය උණ්ඩියල් අරව මේවා මම දන්නේ මේ ඒකට තාම මේ කවුරුත් මුකුත් කරන්නේ නැත්තේ කියලා. සමහරු කියනවා සමහර මැති ඇමතින්ලගේ සල්ලිත් ඕකේ උණ්ඩියල් වෙලා තියෙනවායි කියලා. ඉතින් මේකට මුකුත් නොකරනකොට හිතනවා ඒකත් එහෙමද දන්නෙත් නැහැ කියලා. දැන් බලන්නකො ලස්සන වැඩේ. බැංකුවේ ඩොලර් නැහැ. කළු වෙළඳ පොලේ ඩොලර් තියෙනවා. බිලියනයක් කිලුවොත් බිලියනයක් තියෙනවා. ඒගොල්ලෝ කියන පොලියට ගන්න පුළුවන්. හැබැයි ඒ පොලියට දෙන්නවත් බැංකුවට ඩොලර් නැහැ. නිත්‍යානුකූල මාර්ගයේ ගඟ හිඳිලා නීති විරෝධී මාර්ගයේ ගඟ පළල් වෙලා. එතකොට කොහොමද රටක විදේශ විනිමය කළමනාකරණය කරන්නේ? නිත්‍යානුකූල මාර්ගයේ ගඟයි පුළුල් වෙන්න ඕනේ. නීති විරෝධී මාර්ගයේ ගඟයි පටු වෙන්න ඕනේ, වේලෙන්න ඕනේ, හිඳෙන්න ඕනේ. දැන් වෙලා තින්නේ අනිත් පැත්ත. රටට සල්ලි නෑ, ආණ්ඩුවට සල්ලි නෑ. කළු වෙළඳ පොලේ සල්ලි තියෙනවා. හිටපු මුදල් ඇමති දිත්තරට වෙසිය කිව්වේ දිවයින පත්තරෙත් එක සාකච්ඡාවක නෑ ඒ කළු වෙළඳ පොළ උණ්ඩියල් මාකට් එක තිබ්බට ප්‍රශ්නයක් නෑ. ඒ කළු වෙළඳ පොළ තියෙන එකෙන් තමයි අපි ඒ කාලේ යුද්ධ කාලේ මෙහෙම කරා උතුරු කොරියාවෙන් ආයුධ ගත්තා. දැන් මන් දන්නේ වෙන කවුරු හරි ඔක් කිව්වනම් ඇමරිකාව කිපිලා බොහොම උදහස් වෙලා මේ මුදල් විශුද්ධිකරණය අරව මේව කියලා ලොකු පටන් ගන්නවා නැටුම මේ මිනිස්සයා කිව්වට පස්සේ එහෙම මුකුත් නැටුමක් නැටුවෙත් නැහැ. දිත්ව හින්දා වෙන්නේ නැති. කොහොම නමුත් දැන් ඒ කළු සල්ලි වෙනද බලට පිළිගැනීම දෙනවා. ඇයි ඒ? පිළිගැනීම දෙන්නේ කාගේ හරි සල්ලි එහෙනම් ඒක ඇතුලේ තියෙන්න ඕන. නැත්තම් මොකටද ඒකට එච්චර වටිනකමක් දෙන්නේ? ලෝකේ මොන මුදල් ලැබෙද්දිද කළු සල්ලි වෙනද බලට එහෙම වටිනකමක් දෙන්නේ? කළු සල්ලි වෙනද පොළ හුරතල් කර නිත්‍යානුකූල මුදල් වෙනද පොළ සක්‍රිය කරන්න බෑ. කළු සල්ලි වෙනද පොළට පිළිගැනීම ලබා දෙමින් නිත්‍යානුකූල මුදල් විදේශ විනිමය මාර්ගය බල සම්පන්න කරන්න බෑ. ඒතකොට ඒකෙන් පේනවා මේ විදේශ විනිමය ලැබෙන ටිකවත් කළමනාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි මේ රට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අංක 1 විදේශ විනිමය පනත සංශෝධනය කරලා බල ගන්නවන්න ඕන. තියෙන විදේශ විනිමය ප්‍රමාණය නිශ්චිත කාලයක් තුළ රට ඇතුළට අනිවාර්යෙන් එන විදියට. ඒ වගේම විදේශ විනිමය කළු ආර්ථිකය ඇතුළේ සංසරණය වෙන එක සීමා කරන්න, පාලනය කරන්න අවශ්‍ය නීති රීති ඇති කරන්න ඕන. එහෙම නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. IMF එක ඩොලර් බිලියන් 4ක් දුන්නත් ඉස්සරහට යන්න බෑ. ඊළඟට අපි දන්නවා දැන් තියෙනවා විවෘත ගිණුම් ක්‍රමය. open account system. අපි දන්නවා මේ විවෘත ගිණුම් ක්‍රමය මගින් ආනයනය කරනකොට විශාල වශයෙන් විනිමය අවභාවිතා වෙනවා. මම ඔය කියපු උණ්ඩියල් වගේ ක්‍රම එනවා. ඒ මගින් ඒ කළු ආර්ථිකය බොහොම ප්‍රබල ආර්ථිකයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ විවෘත ගිණුම් ක්‍රමය ඒක ගැන අපි අලුත් නීති රීති හදලා නව කොන්දේසි නව පාලනයකට යටත් කළා ඒකත් ඉතා සමීපව අධීක්ෂණය කරන්න ඕන. මොනිටර් කරන්න ඕන. ඒ මගින් ඒක ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් අවභාවිතයන් උපරිමව සීමා කරන්න ඕන. එමගිනුත් නැවත අපි සනාථ කරගන්නේ සාධික කරගන්නේ නිත්‍යානුකූල මාර්ගයේ විදේශ විනිමය ගලා යීමේ සුරක්ෂිත භාවය. ඊළඟට අපි දන්නවා සිංගප්පූරු වරාය වගේ රටවල් වල සිංගප්පූරු වරායේ නිදහස් වරාය ක්‍රමය තියෙනවා. ෆ්‍රී පෝට් සිස්ටම්. ඒ රේගුවේ අධීක්ෂණයට සහ පාලනයට යටත් වෙන්න ඕනේ. නමුත් අපේ රටේ තියෙන නිදහස් වරාය ක්‍රමය සිංගප්පූරුවේ නිදහස් වරාය ක්‍රමය වගේ නෙවෙයි. ඒකේ බදු නිදහස් ක්‍රමය අපේ තියෙන්නේ දැඩි අධීක්ෂණයක් නෑ. ඒකේ හින්දා කවුරු හරි ජාවාරම්කාරයෝ ටිකකට ඒක තමන්ගේ වාසියට යොදා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. වෙලෙන්දු ටිකකට හරි ජාවාරම්කාරයෝ ටිකකට හරි. සිංගප්පූරුවේ හැම නෙමෙයි නිදහස් වරාය ක්‍රමය තියෙන්නේ. ඒ වගේ විශාල විනිමය උපදවනවා. හැබැයි ඒ රජය ඒක පාලනය කරනවා. අපේ ඒක හරියාකාරව පාලනය වෙන්නේ නෑ. ඒ වැරද්ද නිවැරදි කරන්න ඕන. මේ තමයි අපි මුලින්ම සහතික කරන්න ඕන අපට තියෙන විනිමය ප්‍රමාණය රට ඇතුළට ගෙනීම සහතික කිරීම තමයි අංක 1. නැති ටික හොයාගන්න එක අංක 2. අංක 1 තමයි ලැබෙන්න નિયમિત ලැබෙන විනිමය ප්‍රමාණය රට ඇතුළට එන එක සහතික කරගන්න එක නිත්‍යානුකූල මාර්ගයෙන්. ඒක සහතික නොකර වක්කඩ කඩලා ඒ සල්ලි ටික හෙට වෙන තැනකට යන්න දීලා අනේ අපිට කීයක් හරි දීපල්ලයි කියලා හරියනවද?
ගෙදර ටැප් එක කරලා වතුර ටික යන්න දීලා අනිත් ටැප් එක කරනකොට වතුර නැහැ කියලා අල්ලපු ගෙදරින් වතුර ඉල්ලන්න හරියනවද? මුලින් අර ටැප් එක වහගන්න ඕන. ඒ නිසා ඒ තමයි පළමුවෙන්ම අපි කළ යුතු දේ. ඒ වගේම තව දෙයක් තියෙනවා අපි දන්නවා ඔය වරායවල් ආශ්‍රිත විශාල ගුදම් පහසුකම් බොන්ඩ් කියලා කියනවා. ඒ ගුදම් පහසුකම් විශාල වශයෙන් හදලා ඒවට එක සමහර ව්‍යාපාරිකයන්ට ඔය සීනි බදු වංචාව ගැන කියවෙන්නේ. ඒ සීනි ගෙනාපු ව්‍යාපාරිකයා ටොන් ගාණක් ගෙනල්ලා ඒ ගුදම් වල ගොඩ ගහ ගන්නවා. ඒ කියන්නේ බදු අඩු කරපුව ගමන් ටොන් ගාණක් ගෙනල්ලා ගොඩ ගහ ගන්නවා. ඊට පස්සේ ටික ටික වෙළඳ පොළට දානවා. බදු වැඩි කරනකොට ඒ අතිරේක ලාභයක් උත් ඔහු ලබනවා. ඒ ගුදම් පහසුකම පාවිච්චි වෙනවා වෙළඳ පොළ පාලනය කරන්න. ඒ ගුදම් පහසුකම පාවිච්චි වෙනවා අයථා ලාභයක් ලබන්න. අසාධාරණ ලාභයක් ලබන්න. ඒ නිසා ඒවා පාලනය කරන්න පුළුවන් වැඩපිළිවෙලකුත් අත්‍යවශ්‍ය වෙනවා. නැත්තම් ආණ්ඩුවක් ගත්තට වෙළඳ පොළ පාලනය කරන්න කිසිම ටූල් එකක් නැහැ. පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. තොග තියෙන්නේ වෙන කාගේවත් අතේ. තොග තියෙන කට්ටිය තොගේ එළියට දාන්නේ Tamanට ඊට වඩා තොගයකින් ලාභය උපදවන්න පුළුවන් වෙන ආකාරයට. මොන බදු අඩු කරත් මිල අඩු වෙන්නේ නැත්තේ හින්දා. ඒ පැත්ත පාලනය කරන්නත් අපිට පුළුවන් වෙනවා. අනිත් එක තමයි එහෙම ගුදම් පහසුකම් දුන්නම අවුරුද්දකට ඕන කරන සීනි ටික මේ මාසේ ගෙනාවම මේ මාසේ යනවා අවුරුද්දක ස්පිනිමය එකපාර එළියට. දැන් අපි පහුගිය කාලේ කිව්වනේ ගොඩාක් විදේශ ආනයනික භාණ්ඩ සීමා කරා කියලා මේ තත්ත්වෙ එන්න කලින්. ඉතින් ආනයනික භාණ්ඩ සීමා කරපු ඒ කාලේ තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම ආනයනය කරපු මාසෙ තියෙන නොවැම්බර් මාසේ 2021. 2021 නොවැම්බර් මාසේ තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම ආනයනික වියදම. යකෝ සීමා කරලා තියෙද්දි එහෙම කොහොමද ආනයනික වියදම මෙච්චර වැඩි වෙන්නේ? අවුරුදු 2කට හරියන්න තාර ගෙනල්ලා. තාර විතරක් නෙවෙයි. තව ඒ වගේ දේවල් එක එක්කෙනා තොග ගෙනල්ලා. ඇයි? එතකොට දැන් රුපියල වැටෙනවා අරවා වෙනවා මේවා හිඟ වෙනවා. එතකොට මේ මිල වැඩි වෙනවා. අතිරේක අසීමාන්තික ලාභයක් උපයන්න මග පෑදෙනවා. මිල පාලනයක් නැති වෙනවා. අන්න බලන්න. ඇයි ඒක ගන්නේ? අර ගුදම් පහසුකම පාවිච්චි කරනවා ඒ අයථා ලාභය ලබන්න. ඒක විසින් වෙන්නේ අවුරුද්දකදී වියදම් වෙන්න තියෙන විදේශ විනිමය ප්‍රමාණය එක මාසෙකදී වියදම් වෙනවා. එමගින් අතිරේක පීඩනයක් විදේශ විනිමය පාලනයට ඇති වෙනවා. මේවා බේර ගන්න ඕන. මේවා වළක්ව ගන්න ඕන. ඒවත් එහෙම වෙන්න දිදී මේවත් මෙහෙම වෙන්න දිදී කොහෙන් හරි කීයක් හරි හිඟා කාලා මේකට දාගත්තයි කියලා මේ අරුමුදෙන් එළියට එන්න බෑ. සමහරු හිතන්නේ එහෙම පුළුවන් කියලා. එහෙම නොවි මෙතනින් අපිට එළියට එන්න බෑ. ඒවා තමයි හදිසි ප්‍රතිකර්ම. අපිට ලැබෙන්න තියෙන දේ නැති වෙන එක වළක්ව ගන්න ප්‍රතිකර්ම. ඒ නිසා ඒක ඉතා අත්‍යවශ්‍ය වැදගත් වෙනවා. ඒ වගේම දැන් අපි ওই විදේශ විනිමය පනත තියෙනවා අපේ නාදම අවුරුද්දක් ඇතුළත ගේන්න ඕනේ කියලා. හැබැයි නොගෙනාවුත් කරන දඬුවම මොකේවත් නැහැ. අවුරුද්දක් ඇතුළත ගේන්න ඕනේ කිව්වට ගෙනාවේ නැතොත් මොකද්ද වෙන්නේ කියලා කොහෙවත් නැහැ. මහා බැංකුවට පුළුවන් දෙයාගේ මොකක් හරි නැති කරන්න එහෙම නැත්නම් ආනේන අපනේන පාලකට පුළුවන් දෙයාව බ්ලැක් ලිස්ට් ඒ මොකුත් නැහැ. ඉතින් ඒ හින්දා අවුරුද්දකදී ගේන්නෙත් නැහැ. මේක ප්‍රධාන හේතුවක් අපේ ලැබෙන්න නියමිත විදේශ විනිමය ප්‍රමාණයක් නොලැබෙන්න. ඒ නිසා මෙන්න මේ හිල් ටික වහගන්න නැතුව අපිට බෑ එළියට යන්න. දැන් බලන්න අපේ අපනේන ආදායම ගැන කියද්දී 2020ට සාපේක්ෂව 2021 දී අපනේන ආදායම 16.71කින් වැඩි වෙලා. ඒ කියන්නේ US ඩොලර් මිලියන 1125.69කින් වැඩි වෙලා. ගාමන්ට් වලින් අපනේන ආදායම 52.8කින් වැඩි වෙලා. ඇඟලුම් වලින් US ඩොලර් මිලියන 496.4කින් වැඩි වෙලා. 2022 ජනවාරි අපනේන ආදායම US ඩොලර් මිලියන 1101කින් ඉහළ ගිහිල්ලා. දැන් මේ සල්ලි කො? මේ සල්ලි ඇවිල්ලා තියෙනවද? මේ සල්ලි මේ බැංකු කොටසක් ඇවිල්ලා අතිවිශාල පංගුවක් නැහැ. දැන් ඔය සමහර තේ අපනේනේ ඉන්න මහ පරිමාණ සමාගම් අයිතිකාරයෝ ඒගොල්ලෝ තේ වලින් ලබන ඩොලර් ආදායම මෙහෙ කෙනෙකුට ඕන නම් අහවල් අමුද්‍රව්‍ය ගෙන්න ගන්න. ඒ මුදල් වියදම් කරනවා. එහෙදී ඒ අමුද්‍රව්‍ය ගෙන්නලා දෙන්න. වෙනද පොලේ මිලට වඩා රුපියල් 2ක් වැඩියෙන් රුපියල් අය කරනවා ඒ ඩොලර් වලට. මෙහි ඉන්න කෙනෙක් වෙන උත්තරයක් නැති හින්දා රටේ LC ඕපන් කරන්න බැරි හින්දා එයාගේ යෝජනාවට එකග වෙනවා. ඒක අවභාවිතයක්.
තේ වලින් හොයපු සල්ලි ටික එන්න ඕන මෙහෙට. තේ වලින් හොයපු සල්ලි ටිකෙන් යකඩ අරගන්න වියදම් කරන්න බෑ. තේ වලින් හොයපු සල්ලි ටිකෙන් කෙමිකල් අරගන්න වියදම් කරන්න බෑ. තේ කර්මාන්තයට ඕන කරන දෙයක් ගන්න පුළුවන්. අනිත් කර්මාන්ත වලට ඕන කරන දේවල් අරන් දෙන්න බෑ ඒකේ. ඒ නිසා මේක නීතියක් නැතුව අවිචාරවත් මේ රටේ ආර්ථිකය ගමන් කරලා තියෙන්නේ. ඒ ගමන් කිරීමත් එක ප්‍රතිඵලයක් මේ තරම් බැරෑරුම් විදියට මේ අර්බුදය අපිට මුණ ගැහෙන්නේ. ඒ නිසා මෙන්න මේ වැරදි අඩුපාඩු ටික මුලින්ම නිවැරදි කරන්න ඕන. කළු සල්ලි වෙළඳපොළ දුර්වල කරලා ඒ වගේම මේ විකෘතිය නැති කරන්න ඕන. කළු සල්ලි වෙළඳපොළට සල්ලි තියෙනවා රජයට සල්ලි නැහැ, බැංකු වල සල්ලි නැහැ. ඒක විකෘතියක්. ඒ විකෘතිය ප්‍රകൃතියක් බවට පත් කරන්න ඕන. ඒක නිවැරදි කරන්න ඕන. අන්න ඒක කරොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ අපේ ආර්ථිකයේ ඉතා තීරණාත්මක අභියෝගාත්මක මේ අවධිය පියමන් කරන්න. ඒ විතරක් නෙවෙයි. තමුන්වහන්සේලා දන්නවා අපි රටක් හැටියට මේ ක්‍රමේ අරගෙන ඇවිල්ලා මේ අර්බුදේ එනව බව පේනකොට අපිට පුළුවන් වෙන්න ඕන මේකට උත්තර හොයන්න ඊට ගොඩක් කලින් ඒ කියන්නේ පුරෝකතන කියලා જાතියක් තියෙනවා. සාමාන්‍යයෙන් ආර්ථික විශේෂඥයෝ රටක ආර්ථිකයක් සමාගමක වුණත් එහෙමයි. පෞද්ගලික සමාගමක වුණත් යම් කණ්ඩායමක් බලනවා වෙළඳපොළ හැසිරීම සහ මූල්‍ය තත්වය. ඒ මූල්‍ය තත්වය අනුව මේක ඇති විය හැකි අවදානම්. ඒවට මුහුණ දෙන උපාය උපක්‍රම උපාය මාර්ග ඒ පුරෝගතනයත් සමග අන්න එහෙම සැලැස්මක් හැදෙනවා. සමාගමක් වුණත් එහෙමයි. ඒ තරම් ගැඹුරින් වුණත් ගෙදරක් වුණත් අඩු වැඩි වශයෙන් එහෙමයි. යම් කිසි පුරෝගතනයක් කරනවා. දැන් මෙතන පුරෝගතනයක් තිබිලා නැහැ. අන්ධයෝ වගේ ඇවිල්ලා. එහෙම පුරෝගතනයක් දීපු අය ඉන්නවා නම් ඒකට හුම්කම් දීලා නැහැ. ඒකට සැලකිල්ල දක්වලා නැහැ. ඒ මගින් වෙන්නේ ඇවිල්ලා මේකේ අර්බුදේ හැප්පිලා ගොදුරක් බවට පත් වෙනකන් සංවාදයක් නැහැ, සාකච්ඡාවක් නැහැ. ඕක තමයි අපිට ආණ්ඩුවත් එක්ක තිබ්බ ගැටුම. ආණ්ඩුව ඇතුලේ අපි අමාත්‍ය මණ්ඩලය ඇතුලේ බොහෝ කාලයකට පෙර සිට මෙන්න මේ අවදානම පෙන්වලා දුන්නා. මේ අර්බුදය ව්‍යසනයක් දක්වා වැඩෙනකම් බලා ඉන්න එපයි කියලා කිව්වා. ගන්න තියෙන පෙර ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. කො පෙර ක්‍රියාමාර්ග මොනවද? අර මම කිව්ව හදිසි පියවර තමයි කලින්ම ගන්න තිබ්බේ. විදේශ විනිමය පනතේ සංශෝධන අපි අර කියපු අනිකුත් කරුණු අන්නේ පියවර අවුරුදු 2කට පෙර ගත්තනම් එහෙමනම් අපිට තියෙන විදේශ විනිමය කළු වෙළඳපොළට යන්නේ නැහැ. නිත්‍යානුකූල මාවතෙන් එනවා. ඒ විදේශ විනිමය ප්‍රමාණය නිත්‍යානුකූල මාවතෙන් ආවනම් මෙතරම් අසීරුතාවයකට අමාරුවකට ඇදෙනු වැටි යන්තම් මේක අල්ලගෙන ඒ කියන්නේ ICU එකට නොගිහින් වාට්ටුවට යන්න නම් වෙයි. දැඩි සත්කාරයකට නොගිහින් මේ අවස්ථාව මගේ හරවා ගන්න තිබුණා. නමුත් ඒකට ඕන කරන පියවර ගත්තේ නැහැ. හිතාමතාම ගත්තේ නැහැ. මොකද ඒ හිටපු මුදල් ඇමතිට ඕනුනේ මේ අර්බුදය උස්සන්න වෙන්න ඉඩ හරියි. එමගින් ඔහු හිතුවා ඔහුට පෑදෙන අවස්ථාවක් ඔහුගේ ඔළුවට කොටුන්න දාගන්න. ඔටුන්න දාගත්තු පෙරාගේ ඔළුවෙන් ඔටුන්න අරගෙන එයා අන්තිමට අරයාගේ ඔටුන්න මෙයාගේ ඔළුවට දාගන්න කියලා දැන් මිනිහට ඔටුන්නත් නැහැ. මම දන්නේ අපිට කිව්වේ හරි මග හොයන්න කියලා මහමගට වැටුණා කියලා. අපි නම් මහමග හරිනවා. දැන් යා මහමගත් නැහැ. එතකොට දැන් ඒ වගේ පියවර අපි ගන්න ඕන. ඒ වගේම අපි දන්නවා තමුන්වහන්සේලා අපේ විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලාංකිකයන් පමණක් නෙවෙයි ව්‍යාපාරිකයෝ පවා ඉන්නවා. ඒ අයට දෙන්න ඕන විශේෂ දිරිගැන්වීම්. ඔවුන් ඩොලර් බැඳුම් කර මේ රටේ ආරම්භ කරනවා නම් මිලදී ගන්නවා නම් එහෙම නැත්නම් ස්ථිර තැන්පතු වරිනවා නම් විදේශ විනිමය වලින් ඩොලර් වලින් ඒ අයට දෙන්න ඕන අඩු ගානේ තීරුබදු රහිතව වාහනයක් ගේන්න, තීරුබදු සහන ඇතුව වාහනයක් ගේන්න. ඒ ගෙවන තීරුබදු සුළු ප්‍රමාණය වුණත් විදේශ විනිමය වලින් ගෙවන්න. ඒ වගේ විවිධ ආකෘති විවිධ යෝජනා අපි ගේන්න ඕන. අපේ රටේ ඕන තරම් ඉන්නවා විදේශගතව ශ්‍රමිකයෝ පමණක් නෙවෙයි අර්ථපතියෝ ඉන්නවා. ඔවුන් මොන රටක මොන අවුරුදු ගාණක් ජීවත් වුණත් තවමත් බලනවා උදේ නැගිට ගමන් අන්තර්ජාලයෙන් ලංකාවේ මොකද වෙන්නේ කියලා. ඒ තමයි මේ රටත් එක්ක තියෙන මුදුන් මුල. අනිත් මුල් හේති තිබුණට මුදුන් මුල කොහොමත් මෙතන තියෙනවා. එයාට ඕන මේ රට වෙනුවෙන්
තමන්ගේ හිතේ තියෙන බරේ නිදහස් වෙන්න. හැබැයි ඒකට විශ්වාසනීය වටපිටාවක් ඕන. තමන්ගේ රටේ ඉන්න පාලකයෝ දූෂිතයෝ නම්, තමන්ගේ රටේ ඉන්න පාලකයෝ මහජනයාට තියෙන වේදනාව ගැන නොතකනව නම්, එතකොට මේ විදේශගත ප්‍රජාව එවැනි තීරණයකට පෙළඹෙන්නේ නැහැ. නමුත් ඒ තත්ත්වය වෙනස් වෙන බව පේනවා නම්, මේ විශ්වාසනීය වටපිටාව දේශපාලන වශයෙන් පේනවා නම්, විදේශගත ශ්‍රී ලාංකික ඒ අර්ථපතින් පමණක් නෙවෙයි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පවා මේ ඔවුන්ට හදන අවස්ථාවක් නිර්මාණය කරාම ඔවුන් ඊටම උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් ඒ අවස්ථාව උපයෝගී කරගන්නවා. පළමු කොටම අපි මේ මේ යන්න කලින් මෙන්න මේ අපේ හැකියාවේ ප්‍රමාණයට තියෙන මාර්ග ටික විවෘත කරගන්න ඕන. ඒක උද්දීපනය කරන්න ඕන. ඒ මුකුත් නොකර අපි හිතනවා නම් IMF ගියයි කියලා ඔක්කොම හරි කියලා හිතනවා නම් ඒක පටු නිගමනයක්. ඒ නිසා අපි යෝජනා කරන්නේ ඒක. ඒ විතරක් නෙවෙයි. අපි විශ්වාස කරනවා අපි ඒ වගේ තත්ත්වයක් ඇති කරාම අපිට විදේශගත ප්‍රජාවගෙන් ඉල්ලන්න පුළුවන් ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් රට වෙනුවෙන් කරන සේවයක් හැටියට බැංකු මගින් පමණක් රටේ බැංකු මගින් පමණක් ඔබේ විදේශ විනිමය ගනුදෙනු කරන්න කියලා. රටේ සාධාරණ පාලන තන්ත්‍රයක් පේනවනම්, පිළිගත හැකි විශ්වාස කළ හැකි පාලන තන්ත්‍රයක් පේනවනම්, දූෂණයෙන් තොර පාලන තන්ත්‍රයක් පේනවනම්, ඒ ප්‍රජාව ඕනෑමටත් වඩා ඉදිරියෙන් Tamanට උණ්ඩියල් එකෙන් හම්බෙන තුට්ටු දෙක ගැන හිතන්නේ නැතුව රටේ ජාතික ආර්ථිකය ගැන හිතලා, ජාතික අර්බුදයෙන් රට කොට ගැනීම ගැන හිතලා ඒ අභිවෘද්ධිමත් තීරණයට උන් නිසකව වෙනවා කියන අපට නම් සැකයක් නැහැ. අන්නේ මාර්ගය හැම එකක්ම කුළු ගන්නවන්න ඕන. අපනේන කරුවන්ගේ ගැටලු තියෙනවා. ඒ මිනිස්සු අපනේන කරුවන් නිෂ්පාදනයේ ඉන්න අපනේන කරුවන් ඔවුන්ට දිය යුතු විශේෂ ශක්තිය ලැබිලා නැහැ. ඒ අපනේන ආර්ථිකයේ ඉන්න සියලු දෙනාම ඔවුන් දිරිගන්වන්න. ඔවුන් මුහුණ දීලා තියෙන ගැටලු වලට ක්ෂණික ප්‍රතිකර්ම යොදන්න. බල සම්පන්න ආයතනික ක්‍රමවේදයක් ඇති කරන්න ඕන. එමගින් අපනේනේ දිරිගන්වන්න ඕන. අපනේනේ මූලික වෙච්ච කර්මාන්තකරණය දිරිගන්වන්න ඕන. සෙසු කර්මාන්ත දිරිගන්වනවා වගේම ඒ වගේම අපේ සංචාරක ව්‍යාපාරය යලි ස්ථානගත කරන්න ඕන. අපේ සංචාරක ව්‍යාපාරයේ ওই තියෙන මොකක් හරි එකක් පෙන්නලා ජීවත් වෙන සංචාරක ව්‍යාපාරයක්. ඊට වඩා මට එක දවසක් ගුවන් තොටුපළේ මුදල් මාරු කරන තැනක හිටපු තරුණ දරුවෙක් කිව්වා මමත් රට යන වෙලාවක කීයක්ද මාරු කරගන්න ගියාම ඒ දරුවා කියනවා සර් දැන් ටිකට කලින් සංචාරක පවුලක් මෙතනින් මට දුන්නා ඩොලර් 15000ක් රුපියල් ලක්ෂ 15ක් ඒක ඩොලර් කරලා දෙන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලංකාවට එනකොට ඩොලර් මාරු කරලා රුපියල් දැන් වීදම් කරලා ලක්ෂ 20ක් විතර අරන් 5ක් විතර වීදම් වෙන්නදී රුපියල් ලක්ෂ 15ක් දැන් ඉතුරු වෙලා. ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ මේ 15ක් වීදම් කරන්න. නැත්නම් ඒක ඩොලර් රුපියල් කරන්නේ නැහැ. හැබැයි කරන්න වීදම් නැහැ. කරන්න වීදම් නැහැ. ඉතින් වීදම් කරන්න තියෙන අවස්ථාව වැඩි කරන්න ඕන. යාල කැලේට යනවා සත්තු හිටියත් එකයි නැතත් එකයි වටේ ගහලා ගිහින් අතාරනවා. එච්චරයි. මේක නැවත න්‍යාලි ස්ථානගත කරලා ඒකට දැඩි අවධානයක් දීලා සංචාරක ව්‍යාපාරයේ මාලදිවයිනේ තියෙන්නේ මුහුදයි වැල්ලයි කොරල්පරයි විතරයි. හැබැයි මාලදිවයිනට යනවා දෙවන්ත සංචාරක ප්‍රමාණය. මෙතන තියෙනවා කඳුකරය, මෙතන තියෙනවා ඓතිහාසික උරුමය, මෙතන තියෙනවා දේශගුණික විවිධත්වය, මෙතන තියෙනවා ජෛව විවිධත්වය, මෙතන තියෙනවා සිංහරාජය, මෙතන තියෙනවා යාල, මෙතන තියෙනවා මුහුද, මෙතන තියෙනවා දූපත. මාලදිවයිනට තියෙන ඔක්කොම ටික තියෙනවා ඊට අමතර දේවලුත් තියෙනවා. ඒත් අපිට සුදු නැහැ. කොවිඩ් කාලේ සංචාරක ඇවිල්ලා එතනින් බහිනවා. මෙහෙට එන්නේ නැහැ. ඒ නිසා මේ සංචාරක ව්‍යාපාරය කියන්නේ ඊටාම දුප්පත් විදියට පවත්වාගෙන යන සංචාරක ව්‍යාපාරයක්. අපේ දේශීය වෙදකම සංචාරකව අත්දැක ගන්න පුළුවන් මහා සම්පතක්. මේ හැම සම්පතක්ම නිසි පරිදි උපයෝගී කරගත්තු මහ මෙහෙයුමක් ඕනේ. විදේශ විනිමය අත්දවා ගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් හැටියට. ඒ වගේම විදේශ රැකියාව වෙළඳපොළ අපි ඊට වඩා සක්‍රිය කරගන්න එක. බදු ක්‍රම වෙනස් කරගන්න එක අපේ රටේ ආර්ථිකයේ දියුණුව සඳහා. අපි අරගෙන තියෙන සමහර බදු ප්‍රතිපත්ති ඒ ජාවාරම්කාරයන්ට වාසි සැලසෙව්වා මිසක් රටේ සමස්ත ආර්ථිකයට ඕන කරන වාසිය උත්තේජනය ලැබුණේ නැහැ. ඒවා අපි වෙනස් කරන්න ඕන. දේශීය නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය බල ගන්නවන්න ඕන. ඒ ආකාරයේ මෙහෙයවීමකින් පමණයි මේ ආර්ථිකයේ අද තියෙන අර්බුදකාරී තත්වයෙන් අපිට ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ඒ අතරම විශ්වාසනීයත්වය මේ රටේ හැදෙන්න ඕන.
අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් අපේ රටේ ඉන්න තරුණ දූ දරුවෝ සමස්ත දේශපාලඥයන්ම සලකන්නේ දූෂිතයෙක් හැටියට. ඒ වගේම පාර්ලිමේන්තුවේ 225 සලකන්නේ එවැනි පුද්ගලයන් හැටියට. දේශපාලඥයාගේ ප්‍රතිරූපය සම්පූර්ණ වශයෙන් බිඳවැටලා තියෙනවා. සමහර වෙලාවට දේශපාලඥයාට වඩා නිලධාරී තන්ත්‍රයේ ඉන්නව වෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන් දූෂිතයෝ. හැබැයි නිලධාරීන් කෙරෙහි එහෙම ඔබ වෙන්නේ නැහැ. මම දැක්ක ඔය හිටපු කවුද නිලධාරී මහත්තයෙක් ඒ කාලේ මේ වලේබුඩ මහත්තයා හොඳට දන්නවා. එක්කෙනෙක් දැන් කියනවා මට දුන්නොත් මම රට හදනවා මෙහෙම කරනවා කියලා. හැබැයි ඒ තනතුරේ ඉන්න කාලේ හොඳට මාටියස් පාර ගිය කෙනෙක්. දැන් එහෙම එනවා මේ වෙලාවේ. දැන් බලන්නකො අර ගෝල් ෆේස් එකට ගියානේ පොලිස් නිලධාරී මේ පොලිස් නිලධාරී ගංජා ගෙනිල්ලා අහුවෙච්ච පොලිස් නිලධාරී. ගංජා කිලෝග්‍රෑම් කොච්චරද? දෙපාරක්ද කොහෙද වැඩ තහනම් වෙලා තියෙනවා. විනය විරෝධී වෙලා තියෙනවා. රාජකාරිය පැහැරලා තියෙනවා. දැන් හිතානින්ද මේ පොලිස් තනතුරෙන් නිර්පාහරින්න වගේ එහෙම පරීක්ෂණයක් තිබිලා තියෙනවා. එයාවටක් ගාලා ගෝල් ෆේස් දුන්න ආණ්ඩුවට විරුද්ධ ටෝක්කයක් ජාතික වීරයා ජාතික කොඩිය. දැන් වීරයෝ වෙන්න වැඩි වෙලාවක් යන්නේ පටපට ගාලා. ඕගොල්ලෝ වීරයෙක් වෙන්න ඕන නම් ඩක් ගාලා යන ගෝල් ෆේස් ගිල්ල ලොරි ටෝක්කයක් දෙන්න YouTube එකේ දාන්න දවසෙන් වීරයා ජාතික වීරයා. අර ඉන්ටර්ඩික් වෙන්න හිටිය පොලිස් නිලධාරියට එතනින් ජාතික වීරයා පට්ටම දුන්නා. එතනට ගියොත් ජාතික වීරය වෙනවා. මම මේ කියන්නේ එතන ඉන්න හැමෝම නරකයි කියන්නේ හොඳ අහිංසක තරුණ දූදරු ඉන්නවා. ඒ අය මේ අව්‍යාජ වෙවිලා දාටිය හින්දා. කොහොම වුණත් දැන් ඒ නිසා මේ දේශපාලඥයා කෙරෙහි තියෙන මේ ප්‍රතිරූපය වෙනස් වෙන්න ඕනේ. ඒකට අදාළ නීති රීති ගේන්න ඕනේ. දැන් ඉල්ලනවා විගණනය විතරක් නෙවෙයි. විගණනය දේශපාලඥයා විතරක් නෙවෙයි. රාජ්‍ය සේවයේ පහළම මිනිහගේ ඉඳන් ඉහළම කෙනා දක්වා. ජනාධිපති දක්වා දේශපාලඥයා දක්වා රාජ්‍ය සේවයේ උඩ ඉඳන් යටට. මේවා කියන්නේ කිව්ව චන්දනෙත් වෙනවා. ඒ හින්දා මම ඒ වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. දැන් මම අර පෞද්ගලික නාලිකාව සාකච්ඡාවට ගිහිල්ලා රේගෝ ගැන එකක් කියලා ඉතින් මට ඒගොල්ලෝ කියනවා අයියේ එහෙම කිව්වේ කියලා. ඒ හින්දා ආයෙ ඔබ කෙනාගෙන් අහගන්න ඕනේ නැහැ. කොහොම නමුත් දැන් ඒ පිරිසිදු කිරීම ඒ පවිත්‍රකරණය දේශපාලන සහ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය ඒ දෙකම එකට එයාගේ දූෂණයකට යන්න තියෙන ඉඩ ප්‍රස්තාව බලක්වන්න ඕන කරන නීති රීති. ඒක විගණනය නම් විගණනය වෙන මොකක් කරනවා වෙන මොකක් හරි. ඒ ඔක්කොම මේ රටේ විවිධ විද්වතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් ඇවිල්ලා තියෙන යෝජනා වලින් සාර්ථකම යෝජනා ටික අරගෙන ඒවා මේ රටේ නීතියට ඇතුළත් කරලා ඒවා ක්‍රියාකාරී තත්ත්වයන් බවට පෙරලන්න ඕන. ඒ මගින් විතරයි නූතන තරුණ පරම්පරාවේ අර XY ජෙනරේෂන් එකේ එයාගේ අවශ්‍ය කර X ජෙනරේෂන් එකේ එහෙම නැත්නම් Z ජෙනරේෂන් එකේ ඒ විශ්වාසනීයත්වය ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අර පරණ දේශපාලඥයන්ට මෙතනින් එහා ගමනක් නැහැ. පරණ දේශපාලඥයන්ට මේ සමාජය ඇති වී තිබෙන පරිණාමය තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නත් බෑ. ඒ නිසා ඒ පරණ හම්බට ගහිච්ච දේශපාලඥයා වෙනුවට මේ නූතන සමාජයේ ඉල්ලන මේ නූතන සමාජයේ අපේක්ෂා කරන බලය පෙන්වන දේශපාලඥයා වෙනුවට බලය නොපෙන්වන දේශපාලඥයා බලය රහවැටෙන දේශපාලඥයා වෙනුවට බලය උපේක්ෂාවෙන් භුක්ති විඳින දේශපාලඥයා බලයෙන් මත්තන දේශපාලඥයා වෙනුවට බලය උපේක්ෂාවෙන් යොදා ගන්න දේශපාලඥයා එහෙම කෙනෙක් මේ පොළොවේ නිර්මාණය කරන අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ හා සමාජ මතවාදී ප්‍රතිසංස්කරණ සිදු කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ඒකට පියවරක් හැටියට අපේ ආණ්ඩු කාලේ පහුගිය ආණ්ඩු කාලේ ආපු සීනිබදු වංචාව වැනි වංචාවන් මුලින්ම කරන්න ඕනේ ඒවට අදාළ වග උත්තරකාරයෝ හොයන්න ජනාධිපති කමිෂන් එකක් දාලා තොරතුරු ටික එළියට අරන් ඔවුන්ට විරුද්ධව නඩුපවරලා ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක. ඒ වගේම බැඳුම් කර වංචාවට අදාළව පසුගිය පාලන තන්ත්‍රයේ කාලේ ගෙනාව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් තිබුණු පළියට උසාවියට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක සාක්ෂි පොතක් හැටියට සලකන්නේ නැහැ. නීතියට අවශ්‍ය සංශෝධන ගෙනල්ලා ඒ කොමිෂන් සභා වාර්තාවල් අධිකරණයේ හැමියේ සාක්ෂියට අවශ්‍ය කරන දේක් හැටියට පිළි අරන් එතන ඉඳන් නඩු විභාගය අවසන් කරන්න පුළුවන් වෙන විදිහේ නෛතික ප්‍රතිසංස්කරණයක් එන්න ඕන. අල්ලස්ව දූෂණ කොමිෂන් සභාවට ඒ වටිනකම එකතු කරන්න ඕන. ඒවා වුණොත් විතරයි මේ රටේ අල්ලස් ගන්න දූෂණයට බර උදවිය දෙතුන් වතාවක් යමක් කරන්න කලින් හිතන තත්වයකට පෙරලෙන්නේ. අපේ සමාජයක් මේකට අනුව වෙනස් වෙන්න ඕනේ. ඒ කාලේ කිව්වේ රෙද්දාසේ මහත්තයා කියලා කෙනෙක් හිටිය තමුන්වහන්සේට දන්නවා. සරම ඇදගෙන යට කලිසමක් තියෙනවා. හැබැයි මහත්තයා කිව්වේ ඒ හින්දා යට හරි කලිසම තිබ්බ හින්දා.
සරම විතරක් ඇඳන් හිටියනම් මිනිහට කවදාකවත් මහත්ය කියන්නේ නැහැ. අර මහත්ය කියා ගන්න නම් රෙද්ද ASCII හරි කලිසම තියෙන්න ඕනේ. නැත්තම් මහත්ය කියන්නේ නැහැ. රෙද්ද ASCII තිබ්බ හින්දා රෙද්ද ASCII මහත්ය කිව්වා. නිකම්ම කලිසම ඇඳ නම් ඒත් නිකම්ම මහත්ය. සරම ඇඳන් කියන මහත්ය නෙවෙයි. අපේ තියෙනවා ජාතියේ මහා හීනමානයක්. අපිට සුද්ධ දීලා ගිය හීනමානයක් තියෙනවා. අපේ කැඳවිවුත් නිින්ද යනවා කිව්වා, නිදිමතයි කිව්වා. කැවුම් කන්න යෝධ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කිව්වා. මේ විදිහට අපේ වටිනාකම් පද්ධතියට ඉත සියුම් ලෙස පහර දීලා තියෙනවා. අපිව අපේ අනන්‍ය මුල් වලින් ගලවලා තියෙනවා. අපිට දැන් කිරිපිටි නැතුව නිින්ද යන්නේ නැහැ. මම දැක්ක පොලිමින්නක අම්ම කෙනෙක්ට මගේ දරුවට හාමතේ වගේ මේ උදේට කිරිපිටි ටිකක් බොන්න බැරුව කියලා. ඒතකොට සුද්ධ වෙන්න කලින් අපි කිරිපිටි බීපු જાතියක්ද? ඒ කාලේ අපේ දරුවෝ හාමතේද හිටියේ. දැන් අපිව එක එක ඒවට අපිව තරම් ඇබ්බැහි කරන්න බෑ. පුංචි කාලේ අපිට මතකයි ඇඳි හැස බිස්කට් එක ආවා. නිකන් ආවේ එක කෑවා. කෑව මේ රහට දිව හුරු වුණා. ඊට පස්සේ සල්ලි දීලා කෑවා. අපිව අපේ වෙන ලෝකේ වෙන කිසිම જાතියක් නැති තරම්. ජපාන ගත්තොත් ජපානගේ අනන්‍යතාවය කෑමවලද ජීවන විලාසයේද හැම දෙයකම මේ අනන්‍යතාවය පේන්න තියෙනවා. කෙනෙක් පිළිගන්න විදියේද ආචාර සමාචාර කරන විදියේද ජපාන ඉන්නවා ජපාන. ඒ හැම જાතියකම මේ මොකක් හරි එකක් ඉන්නවා. ගියාම දැනෙනවා ඒක. ඒ අනන්‍ය ලක්ෂණ තියෙනවා. අපේ අනන්‍ය ලක්ෂණ තියෙනවා ඊට වඩා වැඩි අනන්‍ය නොවන ලක්ෂණ. අපි හිතින් මෙහෙ වුණාට අපි නිකන් හයිබ්‍රිඩ් වෙලා තියෙනවා. පොඩි යුරෝපියන් හයිබ්‍රිඩ් එකක්. ඒක විසින් අපි ඒ දෙමුහුරු වීම විසින් අපේ ජීවන රටාව අපිට අපේ සමාජ ආර්ථික පැවැත්මට ඔරොත්තු නොදෙන ප්‍රමාණයේ ජීවන රටාව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඕනේ සමාජීය වෙනසකුත් අද ඉල්ලනවා. මේ මොඩලෙන් එළියට එන්න නම් ඒ සමාජීය වෙනස නැතුව බෑ. සමාජයක් හැටියට අපි ඒකට සූදානම් නොවී බෑ. අපි හිතනවා නම් අපිට ණයට අරන් සැපට කාලා බීලා ඉන්න අනාගත පරපුරේ ජීවන අවකාශය අත්පත් කරගෙන ගොදුරු කරගෙන එහෙම ඉන්න සාධාරණ අයිතියක් තියනවාද? ඇයි අනාගත පරපුරට ආදරෙන් වැළඳ ගන්න පුළුවන් ජීවන රටාවකට අපි මේ පොළොව ගෙනියන්න ඕනේ නැද්ද? අන්නේ පරිවර්තනයට ඒ පරිවර්තනය සඳහා වන අවස්ථාව බවටත් මේ අර්බුදකාරී අවස්ථාව පත් කර ගන්නවා. මේ අවුල ඇති කළෙත් ඔය රෙද්දාස්සේ මහත්තයාලම තමයි. කොයි පක්ෂෙත් ඔය වැඩි හරියක් හිටියෝ රෙද්දාස්සේ මහත්තුරු තමයි. දැන් ඔය IMF ගිහලා තියෙනෙත් වැඩි හරියක් මං හිතන්නේ එහෙමයි තමයි. ඒ නිසා අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ ඒ රෙද්දාස්සේ මහත්තුරුන්ගේ අතේ තියෙන බලය එහෙම නොවන මහත්තුරු අතට ගන්න. එහෙම නොවන මහත්තුරු එහෙම මෙච්චර කාල උඩ රට හරි පහත රටේ හරි ඔය රෙද්දාස්සේ මහත්තුරුන්ගෙන් පැවතාපු රදල වංශවත් පවුල් වලයි තමයි මේ පාලන සුක්කානම හැසිරෙව්වේ. අවස්ථා දෙකකදී හැර ඒගොල්ලෝ හසුරවපු විදිය අනුව තමයි මේ ඉරණමට අපි ආවේ. ඒ නිසා දැන් අවස්ථාව තියෙනවා ඒ රෙද්දාස්සේ මහත්තුරුන්ගේ પરම්පරාවලින් නොවන මේ පොළවේ ඓන්ද්‍රියව මේ පොළවත් එක්ක ජීවත් වෙච්ච ගැටුණු වැඩුණු හැදුණු මේ මහා සංස්කෘතික සාරය මත පදනම් වෙච්ච නායකත්වයක් ඔස්සේ මේ රට හරිමකට ගෙනියන්න අපිට අවස්ථාව තියෙනවා. මේ අර්බුදය ඇතුළේ අපිට ඒකට ඉඩ පහදලා දීලා තියෙනවා. ඒ නිසා අපි ඒක කරන්න නම් ඒ සමාජීය වෙනස්කමටත් අපි ලෑස්ති වෙන්න ඕනේ. එහෙම කළොත් තමයි අපිට ඒක කරන්න පුළුවන්. මේ ඔක්කොම මේ වැඩේ අතරේ තමයි අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙන්න ඕනේ. මුල්‍යාර මුදලේ හරි කාගේ හරි සහයෝගයකට ගන්න ඕනේ. කාගේ සහයෝගය ගත්තා දීර්ඝ කාලන වශයෙන් මේ රටට විපත්තිදායකව බලපාන කොන්දේසි වලට එකඟ නොවෙන්න ඕනේ. සහයෝගය ගන්න එක වෙනයි. සහයෝගය ගැනීම විසින් අනාගතයේ අපි මහා ප්‍රමාදයකට වැටෙන විදිය කොන්දේසි වලට යටත් වෙන්න අපට අයිතියක් නැහැ. ඒ හදිසි සහයන් ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන ඒ වගේම අපි අර කියපු මහා සැලැස්මට අනුකූල මෙහෙයුමක් බල සම්පන්න මෙහෙයුමක් පණ ගන්නවගෙන ඉදිරියට ගියොත් වැඩි කල් යන්න කලින් අපිට මේකෙන් ස්ථිරසාරව එළියට එන්න පුළුවන්. දැඩි සත්කාරයකගේ ඉන්න රෝගියා ආර්ථික රෝගියා සාමාන්‍ය රෝහලේ ඇඳට ගෙනල්ලා එතනින් ගෙදරට ගෙනල්ලා ටික කාලෙකින් බෙඩ් රෙස්ට් කරලා ටික කාලයක් දෙයනේ කියලා නිරෝගී වායි ඇවිද යන්න පුළුවන්.
ඒක කරන්න පුළුවන්. ඒක කරන්න ඕන. දැන් ඒක කරන්න නම් මොකක්ද උනේ? සමාජ ස්ථාවර භාවය හැදෙන්න ඕනේ. දැන් අපි මේ කතා කරන වෙලාවෙත් ඊයේ රඹුකන තරුණයෙක් වෙඩි තැබීමකින් මිය ගිහිල්ලා තියෙනවා. පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමකින්. පොලිසිය එකක් කියනවා, ඒ ප්‍රජාව තව එකක් කියනවා. මොක වුණත් මේ රටේ දරුවෝ මේ අර්බුදය විසින් ඇති කරන විරෝධතා හේතු කොටගෙන මැරුම් කන්න ඕන දරුවෝ නෙවෙයි. මේ අර්බුදයේ වග උත්තරකාරයෝ ඒ දරුවෝ නෙවෙයි. ඒ නිසා වුන් නෙවෙයි මැරුම් කන්න ඕනේ. අර්බුදයේ විසින් පීඩාවටපත් වෙලා පාරට එන මිනිහා නෙවෙයි මැරුම් කන්න ඕනේ. මම ඊටු ටික කියන්නේ. ඒ නිසා සමාජ ස්ථාවර භාවය හදන්න. සමාජ ස්ථාවර භාවය හදන්න නම් දේශපාලන ස්ථාවර භාවය ඕනේ. දේශපාලන ස්ථාවර භාවය ඇති කරන්න ඕනේ. සමහරුන්ට මේ වෙලාවේ සමාජ දැන් මහ බැංකුවේ අලුතෙන් ආපු අධිපතිතුමා කිව්වා ඉක්මනින්ම දේශපාලන ස්ථාවර භාවය හදන්න, සමාජ ස්ථාවර භාවය හදන්න. නැත්තම් අපිට මේ වැඩේ කරන්න බෑ. දැන් එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? දැන් අපිට ඕනේ මේ අර්බුදය ව්‍යසනයක් වෙලා ව්‍යසනයේ මහා විපතක් බවට පෙරලනකම් බලන් ඉන්නද? අර්බුදය විසින් ආණ්ඩුව පෙරළුවාට කමක් නැහැ. අර්බුදය විසින් රාජ්‍ය බිඳ වැටෙනකම් බලන් ඉන්නද? සමහර අර්බුද තියෙනවා පාලන තන්ත්‍රයේ වෙනසක් විතරක් නෙවෙයි, රාජ්‍ය හිමිවීම දක්වා ඒ අර්බුද ගෙනියනවා. ලිබියාවේ ආවේ ගඩාපිටගේ පාලන තන්ත්‍රය ගැන විරෝධය. පාලන තන්ත්‍රයට එරෙහිව ගෙන ගිය විරෝධය අවසන් වුණේ ලිබියාව නැමැති රාජ්‍ය ලිබියානුවන්ට අහිමි කර. ලිබියාව කියලා රටක් තිබ්බට රාජ්‍යයක් නැහැ. අපේ අම්මලා ඒ කාලේ පුතෙක් හම්බුනාම කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ කියලා. රටක් රාජ්‍යයක්. රටක් තියෙනවා රාජ්‍යයක් නැහැ ලිබියාවේ. දැන් ඒක පිස්සන් කොටුවක්. ලිබියානුවන් බොහොම හොඳ ජීවිත ගත කරපු ලිබියානුවෝ දැන් යුරෝපෙට යනවා හිඟා කන්න. සරණාගතයන් හැටියට. ඉරාකයත් එහෙමයි. පාලන තන්ත්‍රයට විරුද්ධව ප්‍රහාර රාජ්‍යයක් නැහැ, දැන් මොකක්වත් නැහැ. දැන් ලෝකේ වර්තමානයේ තියෙන කාරණේ තමයි මේ රටවල් වල ඇති වෙන ආර්ථික හෝ වෙනත් අර්බුද අමතක කරන්න එපා. අපිට ස්වභාවික අර්බුද නැත්තම් કૃත්‍රිම අර්බුද හරි හදලා දීපු රටක් මේ රට. LTT ත්‍රස්තවාදය හදලා දුන්නා බාහිර බලවතුන් විසින්. 71 ජනතා විමුක්ති පෙරමුණේ කැරල්ලාව 88 89 ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපතිත්වයට එරෙහිව ඒ මහා සටන ඇවිලුණා. මේ හැම එකම දේපල වෙනසුණා. ජීවිත නැති වුණා. මේ රටේ හිටපු IQ වගේ හොඳම මිනිස්සු ටික මැරුණා. උතුරේ දකුණේ. ඒ මහා මානව සම්පතේ සාරය අපට හිමි වුණා. උපයන්න තිබිච්ච විදේශ විනිමය අපිට හිමි වුණා. ඒ අර්බුද වලින් ඒ ගැටුම් වලින් අපට ඇති කරපු පාඩුවේ ප්‍රමාණය කිසිවෙකුට තක්සේරු කරන්න බෑ. අද මේ රාජ්‍යයේ සමහර තියෙන දුබලතාවලට ඒ මහා විපත් හේතු වෙනවා. ඒ නිසා අපිට ස්වභාවික විපත් වලින් නෙවෙයි අපිව වනසලා තියෙන්නේ. අපිට ගිනි කඳු වලින් අපිව වනසලා නැහැ අපේ ආර්ථිකය. මහා ණයයන් වලින් අපේ ආර්ථිකය වනසලා නැහැ. කාන්තාර වලින් අපේ ආර්ථිකය වනසලා නැහැ. මහා ජනගහන වලින් අපේ ආර්ථිකය වනසලා නැහැ. තියෙනවා නම් බොහොම සීමිතව. අපේ ආර්ථිකය වැඩියෙන් වනසලා තියෙන්නේ. අපේ රාජ්‍ය වැඩියෙන් දුබල කරලා තියෙන්නේ මානව ආපදා වලින්. ත්‍රස්ත සටන් වලින්, කැරලි වලින් එකිනෙකාගේ මරාගෙන ඉන්නේ. ඒ හැම අවස්ථාවකදීම රාජ්‍ය බෙලහීන වෙන දුර්වල වෙනවා. දැන් මේ අර්බුදයක් බලනවා සමහරව. ආණ්ඩුව පෙරලීමට යහා ගිහිල්ලා රාජ්‍ය දිය කිරහැරීම අත්පත් කර ගැනීම දක්වා මේ අර්බුදය ගෙනියන්නේ. ඒ නිසා ඒ රාජ්‍ය බිඳ වැටෙන තැනට ගෙනියන්නේ අඳුරු බලවේග කරන වෑයම අපිට ඉඩදී බලා ඉන්න බෑ. තවත් ලිබියාවක් ඉරාකයක් වෙනකම් මේ රට දිහා බලා ඉන්න බෑ. සමාජ මාධ්‍යවල සමහර උදවිය උදම්මනන හැටි දැක්කම ප්‍රචණ්ඩත්වයේ කරා මේ සමාජ විරෝධය ගෙනිය ගන්න උනන්දු වෙන තරම දැක්කම ඒකට ඍජුව හා වක්‍රම අනුබල දෙන තරම දැක්කම අපිට පේනවා මේ අඳුරු බලමුළු සූදානම් වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි මේ අර්බුදය ඔවුන්ගේ අභිමතාර්ථ සලුපි පරමාර්ථ ඉටු කරන ව්‍යසනයක් දක්වා රාජ්‍යත් අහිමි කිරීමේ තැන දක්වා ගෙන යනවා.
දැන් රමුක් වෙන තරුණයා වෙඩි පහරකින් මැරුණා මුලින්ම නිවේදනය නිකුත් කළේ කවුද? එලා දැකලා. කවුද? ඇමරිකන් තානාපති. මෙහි අඩු ගානේ දරුවා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණු රනිල් වික්‍රමසිංහ මහත්තයාට නිවේදනය නිකුත් කරන්නත් බැරි වුණා ඊට කලින්. එච්චර කඩිසරය කාර්යක්ෂමයි. රටක් වටි. එතකොට දැන් පේනවනේ. දැන් අර එහේ ඇමරිකාවේ අර තරුණයෙක් කළු ජාතික තරුණයෙක් පොලිස් කාර්යයක් විසින් බිම දාගෙන ගහලා මැරුවා. මුකුත් නිවේදනයක් එහෙන් ආවද නැහැ. ඒවට නැහැ. මෙහි එකක් පට ගන්න. ඒ බලන්න මොකද සමීපව නිරීක්ෂණය කරනවා. මේ වෙන දේවල් සමීපව නිරීක්ෂණය කරනයි ඒ උපාය මාර්ගික සැලැස්මට අනුව මේ අවස්ථාව යොදාගත හැකිදයි බලන්න. ඒ නිසා තේරුම් ගන්න. මේ අර්බුදය විසින් අපිව ප්‍රකෝප ගන්නවලා තියෙනවා. අර්බුදය විසින් අපිව අසහනයට පාත්‍ර කරලා තියෙනවා. අර්බුදය උස්සන්න වෙන්න පැවති පාලන තන්ත්‍රය දැනටත් පවතින පාලන තන්ත්‍රය බරපතල දායකත්වයක් දීලා තියෙනවා. ඒ නිසා මේ පාලන තන්ත්‍රය පිළිබඳ විරෝධයකුත් තියෙනවා. ඒ විරෝධය නිසා මේ පාලන තන්ත්‍රය එළවද මියුතුත් තියෙනවා. හැබැයි ඒ මොනවා කළත් අවසානයේ වාසි කැපෙන්නේ අර අන්තරාකාරී බලවේග වලට නම් ඒ අඳුරු බලවේග වලට නම් රාජ්‍ය අපට අහිමි කරන බලවේග වලට නම් ඒකට නම් අපි අන්තිමට පාර කැපෙන්න ඉඩ දෙන්නේ ඒ අරාජිකත්වයේ මාවත මේ රටට හෝ ජනතාවට ජයග්‍රහණ සපයන මාවතක් නෙවෙයි. ලිබියානුවන් හිතුවනම් ගඩාපිගේ හිසමතින් නිර්මාණය වෙන්නේ තමන්ගේ ස්වර්ග රාජ්‍ය කියලා. නෑ නිර්මාණය වුණේ අපාය. ඒ නිසා අපි මේ පසුතැවීමට ලක් විය යුතු නෑ. අරාජිකත්වයේ වර්ධනය වෙන්න ඉඩ හරිනවා වෙනුවට මේක පාලිත තත්වයකට ගන්න ඕන. පාලිත තත්වයකට ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? පාලිත තත්වයකට ගන්න පුළුවන් වෙන්නේ අපි ඉදිරිපත් කළා තියෙනවා පක්ෂ 11ක්. ඒ වගේම ඊට අමතරව තව ස්වාධීන කණ්ඩායම් අපේ පාර්ලිමේන්තුවේ අපිත් එක්ක එකතු වෙච්ච. ඒ වගේම ඒ අදහස ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා අනුමත කළ නිවේදන නිකුත් කරලා තියෙනවා. කාඩිනල්තුමන් නිකුත් කරලා තියෙනවා නිවේදන. ඒ හැම කෙනෙක්ම කියනවා අග්‍රාමාත්‍යවරයා තුළු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වලා නව බහුපාර්ශ්වික රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රය පිහිටුවාලීමට ඉඩ සලසන්න කියලා. ඒක තමයි එකම ක්‍රමය. දේශපාලන විශ්වාසනීයත්වය හදන්න. මේ Tamanට ඕන කරන ඉන්ධන ටික නැතුව ගෑස් ටික නැතුව වෛරෙන් කේන්තියෙන් පුපුර ඉන්න මිනිස්සුව නිවන්නේ නැතුව මේකට මුහුණ දෙන්න බෑ. ඒ අය නිවුවොත් විතරයි අපට ඒ ඉන්ධන ටිකේ අර්බුදය, ගෑස් ටිකේ අර්බුදය, බෙහෙත් ටිකේ අර්බුදය මේවට කඩිනමින් පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ. මේක ඇතුලේ යුද්ධයක් තියාගෙන ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න වෙන්නේ නැහැ. ඒකට උත්තර හොයන්න ගියත් උත්තර ගන්න බලාපොරොත්තු වෙනාගෙන් ඒ උත්තරේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි දේ අග්‍රාමාත්‍යවරයා තුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් වෙන්න ඕනේ. ඒ පාලන තන්ත්‍රය පිළිබඳව තියෙන මහජනයාගේ අවිශ්වාසය ඒක නැති කරන්න අපිට බෑ. ඒ නිසා විශ්වාසය ඇති කරන්න පුළුවන් නව ස්ථාවර භාවය ඇති කිරීමේ පාලන තන්ත්‍රයක් පිළිටවන්න ඕනේ. ඒ පාලන තන්ත්‍රය මගින් අපි අර ඉදිරිපත් කරමු ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳ එකගතාවයකට ගිවිසුමකට එන්න ඕනේ. එතෙන් සිට රට පාලනය කිරීමේ අවශ්‍ය තීරණාත්මක තීරණ ගන්න ජාතික සභාවක් ඒකට දායක වෙන හැම පක්ෂයකම නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික සභාවක් උඩින් පිහිටවන්න ඕනේ. ඒ ජාතික සභාවෙන් තමයි ආර්ථික උපාය මාර්ගය සහනිකුත් කරුණු පිළිබඳ තීරණ ගන්න ඕනේ. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය ඉතාඩු ප්‍රමාණයක් කරගෙන මහජනයාට විශ්වාසය තියන්න පුළුවන් වෙන විදියට මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරගෙන සීමා කරගෙන කැපවීම මුලින්ම මේ පැත්තෙන් පෙන්වන්න ඕනේ. එසේ පෙන්නමින් සමාජය ස්ථාවර තත්වයකට ගේන්න අවශ්‍ය කරන පියවර ගන්න ඕනේ. ඒක තුවක්කුවෙන් කරන්න බෑ. ඒක හදවතට ඒ sannivedanaය එමගින් පමණයි කරන්න පුළුවන්. ඒ කරන්න නම් අන්නර අපි යෝජනා කරන ඒ රට ස්ථාවර භාවයට පත් කිරීමේ සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික හෝ පාලන තන්ත්‍රය පිටවන්න ඕනේ. නව අග්‍රාමාත්‍යවරයෙක් සමග නව පාලන තන්ත්‍රය. එසේ කිරීමෙන් පමණයි මහජන විශ්වාසය තහවුරු කරන්න පුළුවන් වෙන්නේ. සමහරව කියනවා ගෝඨාභය රාජපක්ෂත් යන්න ඕනේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ගියයි කියන්නේ එතකොට මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ 113ක් ඡන්ද තියෙන කෙනෙක් වැඩ බලන ජනාධිපති වෙනවා. ඉතුරු අවුරුදු දෙකමාරට.
දැන් අර හැංගිලා ඉන්න බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මට 113 හදන්න පුළුවන් කියලා එහෙම මෙන් බෙදලා හැදුවොත්. ඒතර ගෝඨ මහත්තයා ගිහිලා තියෙන්නේ බැසිල් මහත්තයාට ජනාධිපති වෙන්න මරු. කපුටා coming to president house. ඒකද කරගන්න ඕනේ. හරිද? අර එයා නෑ කි වෙන දෙන්නෙක් කිල්ලුවේ කියන්නකො 113 හදන්න දෙන්නෙක් පොර කෑවේ කියන්නකො. හිතෙන්න පුළුවන් මේ දිනවල කාට නොහිතන්නේ උන්ටත් හිතෙන්න පුළුවන්. අර මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ හැමෝම හිතනවානේ මට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒ වගේ හිතෙන්න පුළුවන්. එහෙම හිතලා දෙකට බෙදලා තරම් කරොත් ඒ කාටත් 113 නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මොකද කරන්න කියලා ව්‍යවස්ථාවේ නැහැ. ඒකට තක්කු මුක්කු වෙලා බලන් ඉන්න වෙන්නේ. දැන් මේක තක්කු මුක්කු වෙලා බලන් ඉන්න ඕන වෙලාවක්ද? දැන් කරන්න ඕනේ රටේ ජනාධිපතිත් අයින් කරන්න ගිහිල්ලා මේ රට අරාජික කරලා අස්ථාවර කරලා නන්නත්තර කරන එක නෙවෙයි. දැන් කරන්න ඕනේ ඉන්න ජනාධිපතිවරයාව වැඩපිළිවෙලකට එකඟ කරගෙන ඔහුගේ තනි මතයට තීරණ ගන්න බැරි වෙන විදියට සාමූහිකව සාකච්ඡා කරලා තීරණ ගන්න මණ්ඩපයකට එකඟ කරලා අන්න එහෙම පොදු මේ රට මේ වැටී තිබෙන අවුලෙන් ගොඩ ගැනීමේ පොදු අභිවෘද්ධිය සලසන ස්ථාවර රටක් ගෙනෙන අන්නේ පාලන තන්ත්‍රය පිහිටුවන එක. ඒක කරන්නේ නැතුව වෙන හොරගල් අහුලනේ ඕක කරන්නේ මේ අස්ථාවර භාවය වැඩෙන්න ඉඩ තියලා බලා ඉන්න එක. හොරගල් අහුලනේ හැමෝම කරන්නේ. ඒ වගේම ඒක ඇති කරන්න ඉඩ නොදී මේ පාලන තන්ත්‍රයම පවත්වගෙන යන වලිගන්නේ ඒත් එහෙමයි. ඒගොල්ලෝ හිතනවා නම් මේ තියෙන එකම තියාගෙන ගිහිල්ලා සමාජ ස්ථාවර භාවය හදන්න පුළුවන්, දේශපාලන ස්ථාවර භාවය හදන්න පුළුවන් බෑ. කූට්ටම එහෙම යනකොට බෑ. වයසක අය අයින් කරනවා, තරුණ අය දානවා. එහෙම ඒ කූට්ට මේ ඒ විතර බෑ. පැකේජයක් ඕන, වැඩපිළිවෙල ඕන. සලස්ම ඕන. වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන ආකෘතිය ඕන. අන්න ඒකට සියල්ල එකඟ කරගත්තු ඒ අන්තර්කාලීන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රය බහුපාර්ශ්වික හෝ සර්වපාක්ෂික හෝ පාලන තන්ත්‍රය පිහිටවන්න ඕන. එසේ කිරීම මගින් පමණයි මේ මොහොතේ මේ අරාජිකත්වයෙන් මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. අරාජිකත්වයෙන් ගොඩ ගන්න බැරි වුණොත් ඒ තමයි අපේ ඉතිහාසයේ අවසානය. ඒ තමයි අපේ ඉතිහාසයේ අවසානය. මේ අපි ඉන්නේ හැම මොහොතක පාරේ ගෑස් ටික නැතුව වේදනාවෙන් පුපුර ඉන්න අම්මට තාත්තට අන්තර්ජාලයට යන්න බැරුව වේදනාවෙන් පුපුර ඉන්න තරුණ දරුවට ලයිට් කපනකොට තියෙන දුක වේදනාව දරාගෙන ඉන්න තරුණ දූපුතුන්ට එතනින් එහාට හිතන්න කාරණයක් තියෙනවා. ඔබේ වේදනාව, ඔබේ ප්‍රකාශය, ඔබේ විරෝධය යොදාගෙන මේ රට අරාජිකත්වයේ කරා රැගෙන යන්න ඉඩ දුන්නොත්, අස්ථාවර භාවයෙන් අස්ථාවර භාවය කරාගෙන යන්න ඉඩ දුන්නොත් ඒ ඔබේත් මගේ රටේ අවසානය. ඒ ලිබියාව ගාවට ඊළඟට ඉතිහාස පොතේ ලියවෙන රටක් තියෙනවා, රාජ්‍යයක් නැති රටක් බවට අපිපත් වෙන එක. ඒ නිසා හිතෙන්ට මේ රටපත් වෙන්න ඉඩ දෙන්න අපට අයිතියක් නැහැ. අපි අපේ මුතුන් මිත්තන් අපේ අතීතය මීට වඩා අමාරු අපි ඕගොල්ලන්ට මුහුණ දීලා තියෙනවා. මීට වඩා අමාරු දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා. ඒ හැම අමාරු දුෂ්කරතාවයකදීම අපිට එතනින් එළියට එන්න පාරක් අපි හොයාගෙන තියෙනවා. ඒ පාරේ අපි එළියට ඇවිල්ලා තියෙනවා. මේ අර්බුදයත් මෙන්න මේ පාරෙන් අපිට එළියට එන්න පුළුවන්. මේ අර්බුදයෙන් අපිට එළියට ඇවිත් අපේ රට නැවත ස්ථාවර කර පැරණි පරාදීනත්වයේ ගොදුරප්පකට පත් කරන ආර්ථික මොඩලයේ අතහැර නව දියුණු ආර්ථික මොඩලයකින් රටත් ජාතියත් ආර්ථිකයත් සවි බල ගන්නන මාවතකට අපිට මේ රට ගේන්න පුළුවන්. ඒක නොකරන්නේ මේ රට අරාජිකත්වයට ඇති වෙඩිලා බාහිර බලවතුන්ට මේ රට කෙලිබිමක් දඩබිමක් බවට පත් කරගන්න ඉඩ දීලා බලාගෙන ඉන්න. එහෙම නැත්නම් ඒකට අනුබල දෙන තක්කඩි දේශපාලන අඳුරු බලවේග විතරයි. ඒ දේශපාලන අඳුරු බලවේගවල ඒ දුෂ්ට අරමුණ මුදුන්පත් කරගන්න ඉඩ දිය යුතු නෑ. ජනතාවගේ අප්‍රසාදයට පත් වෙච්ච ඒ පෞල් පාලනය පවත්වාගෙන යා යුතු නෑ. වගේම ඒ විරෝධය දඩබීම කරගෙන අර අරාජිකත්වය කරා බාහිර බලවතුන්ගේ දඩබීම බවට මේ රටපත් කරන කැසකවන පාපී අඳුරු බලවේගවල ඒ අරමුණ ඉටු කරන්න ඉඩ දිය යුතුත් නෑ. ඒ නිසා අපට තියෙන වගකීම තමයි ඔය දෙපැත්තෙන් එකකටවත් මේ රට ගොදුරු වෙන්න නොදී නියම පැත්තට රටේ ජනතාවට ජයග්‍රහණ දිනා දෙන පැත්තට ආර්ථිකය ස්ථාවර කරන පැත්තට ආර්ථිකය සවිබල ගන්නන පැත්තට ආර්ථිකයේ වහපු නැති හිල් ටික වහලා ජාත්‍යන්තරව ගන්න පුළුවන් උදව් ටික අරගෙන කෘෂි කර්මාන්තය ඒ වගේම අපේ රටේ අපනේන කර්මාන්ත
ආදේශන කර්මාන්ත මේ ඔක්කොම බල ගන්නවන සවි ගන්නන රටක් ප්‍රබෝධමත් මහ ජනතාවත් එක්ක අත්වල බැඳගෙන ගොඩනගන එක. අන්නේ රට හදන්න තමයි අපි අපේ යෝජනා පක්ෂ 11ක් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ගමනට අවශ්‍ය කරන සවිය ඒ පරිවර්තනය නිකන් කරන්න බෑ. සමාජයක්, දේශපාලන නායකත්වයක්, සංස්කෘතික බලවේගත් මේ සෑම සියලු බලවේගයක්ම එකට ඒකාබද්ධව කළ යුතු කාර්යභාරයක්. අපි හිතනවා ඒක අපිට කරන්න පුළුවන්. අපි ඒක කරනවා. ඒක කරලා පෙන්වන්න පුළුවන්. වැටුණු අරුබුදේ ගහන රටක් නැවත කෙලින් කොට සිටවා ජයග්‍රහීව ඉදිරියට යන මාවතකට මේ රට ගෙන එන්න පුළුවන්. එතනට මේ රට අරගෙන යන්න අපි සැවම සූදානම් වෙමු, ලෑස්ති වෙමු. මේ අඳුරු අරුබුදකාරී තත්වයෙන් විජයග්‍රහී අනාගතයක් ගොඩනගන්න අපි සැවම අපකැප වෙමු කියලා ආරාධනා කරමින් මාතෘභූමියට ජය වේවා. නූතන අරුබුදයේ ජය ගැනීම මාවත හෙළිපෙහෙළි වේවා. නව අන්තර්කාලීන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රය පිළිටුවන්නට හැකි වේවා. ඒ සඳහා සී කල්පනාව, බුද්ධිය, ප්‍රඥාව සැපට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා.